තව කට්ටිය එනව නේද? අපි පොඩ්ඩක් කියමු. හරි ළමයි එහෙනම් අපි පටන් ගමු. අද අපි කතා කරන්නේ මේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩම. ඕගොල්ලන්ට මේ ඕන නම් මෙහෙම කරන්න පුළුවන් ළමයි. මට මේ ප්‍රසන්ටේෂන් එක ඕගොල්ලන්ට print එකක් අරන් දෙන්න පුළුවන්. නෝට් එක ලියන්න නැතිනම් හැබැයි එහෙම print එකක් අරන් දෙන්න මේ පුළුවන් මේ අරගෙන දෙන්නම් මං. එතකොට මෙහෙම කරන්න ඕන ඕගොල්ලෝ මේකේ ගණන් ටික හදන්න ඕනේ හැබැයි. එහෙම නැත්නම් මේක ලියද්දි අපිට පරක්කු වෙයි වෙලායි කියලා හිතෙනවා නම් එහෙම කරන්න පුළුවන්. මොකද කරන්නේ? එහෙම කරමුද? ලිව්වත් කමක් නැහැ නේ. අනේ මේ මං කිව්වේ ඉක්මනින් පාඩම ඉවර කරන්න පුළුවන් නෝට් එක ලියන්න වෙලා යන නිසා. අපි උවමනා ටිකේ ගණන් ටික හදමු. නෝට් එක මම ඕගොල්ලන්ට print එකක් අරන් තියන්න. පස්සේ අරගෙන යන්න. සර්. හරි. එහෙනම් මේ අච්චු පොතත් ළඟට ගන්න. මොකද අච්චු පොතේ තියෙන ගණන් ටිකක් එක්ක අපි හදමු. හරි. අපි එහෙනම් පටන් ගමු මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩම. හරි. දැන් එතකොට දැන් අපි දන්නවා මේ වෙද්දී අපි පරමාණුවේ ව්‍යුහය ගැන කතා කරලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දී මේ පරමාණු කියන්නේ ඊටාම කුඩා අංශු වර්ගයක්. පරමාණුවක් කියලා කියන්නේ අපි ඊටාම කුඩා අංශු වර්ගයක්. ඒවා අපේ පියවිය හැටවත් දකින්න බෑ.
තව එනව නේද? දැනුයි. හරි. රයිට්. එතකොට මේ පාඩම ලියන්න එපා එහෙමනම් මම නෝට් එක දෙන්නම් ඔයගොල්ලන්ට. print කරලා. short note එකක් වාගේ මේක තියෙන්නේ. එතකොට ඇති. මේක හැබැයි මේ ගණන් ටික හදන්න ඕන දැන් මාත් එක්ක. දැන් ළමයි මේ විද්‍යාඥයින්ට මේ මූලද්‍රව්‍ය සහ පරමාණු මූලද්‍රව්‍ය හැදිලා තියෙන පරමාණු වලින් කියලා අපි දන්නවා මේ ලෝකේ තියෙන සියලුම පදාර්ථ. ඒතර මේ පරමාණුව කියන එක පිළිබඳ විවිධ අනාවරණ අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට විද්‍යාඥයෝ මේ පරමාණුව කියන අංශුව හඳුනාගත්තට පස්සේ මේගොල්ලන්ට මේ පරමාණුව කියන අංශුවේ ස්කන්ධය මනින්න අවශ්‍ය වුණා. ඒතර අපි මේ පාඩමේදී කතා කරන්නේ මේ පරමාණු සංයෝග මේ පරමාණු සහ අණු වල ස්කන්ධය කොහොමද අපි ප්‍රකාශ කරන්නේ කියලා. හරි. එතකොට අපි දන්නවා අපි ස්කන්ධයේ මනින්න විවිධ ඒකක පාවිච්චි කරනවා. ස්කන්ධයේ මනින්න විවිධ ඒකක පාවිච්චි කරනවා. දැන් ඔයගොල්ලෝ කඩේට ගිහින් සීනි ඉල්ලන්නේ සීනි ග්‍රෑම් 500ක් දෙන්න, සීනි කිලෝ එකක් දෙන්න. එහෙම කියලා කියන්නේ. එතකොට කිලෝග්‍රෑම් එක නේද? නමුත් අපි සමහර දේවල් තියෙනවා ළමයි. උදාහරණයක් විදියට දැන් ඔයගොල්ලෝ දැකලා ඇති අර මේ මෝටර රථවල එහෙම වාහනවල ස්කන්ධය කිරන්න තියෙනවා ලොකු තරාදි. නේද? වාහනවල දැන් සමහර පාරවල ගහලා තියෙනවා මේ ටොන් 5ට වඩා බර වාහන ඇතුළු වීම තහනම්. නේද? පාලම් මෙහෙම ළමයි අලුත් වැඩියා කරනකොට හදනවා తాවකාලික පාලමක්. ඒතර ඒකේ ගහනවා මේ ටොන් 5ට වඩා නැත්නම් ටොන් 2කට වඩා ගමන් කිරීම තහනම් කියලා. ඒතර වාහනවල ස්කන්ධය මඩින්නේ ටොන් කියන ඒකකේ. ඒක විශාල ස්කන්ධයක්. හැබැයි අපි කඩේට ගිහින් සීනි ටොන් එකක් අපි ඉල්ලන්නේ. අපි සීනි වාගේ දෙයක් අපි ඉල්ලන්නේ කිලෝග්‍රෑම් වලින්. බොහෝ විට අපි තේකොළ ඒ වාගේ දේවල් ඉල්ලනවා ග්‍රෑම් කියන එකකේ. මේ වාගේ අපි මේ ස්කන්ධයේ මනින්න යොදා ගන්න විවිධ ඒකක තියෙනවා. ඒතර ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම තියෙන මේ වාගේ පොඩි වගුවක් තියෙනවා මේකේ. මේ එක එක වස්තුන් ද්‍රව්‍ය මනින්න පාවිච්චි කරන ඒකක අපිට මේ විදිහට ගන්න පුළුවන්. මෝටර රථයක් අපි ටොන් කියන එකකින් මනින්න. පාන් රාත්තලක් ග්‍රෑම් කියන එකකින් නේද? පාන් ගෙඩියක් ග්‍රෑම් 450යි. රාත්තල කියන්නේ ළමයි ඉස්සර කාලේ පාවිච්චි කරපු ඒකකයක්. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. දැන් අපි පාවිච්චි කරන්නේ අන්තර්ජාතික සම්මත ඒකකනේ. ඉස්සර කාලේ අපි පාවිච්චි කරේ බ්‍රිතාන්‍ය ඒකක. ඒතොර බ්‍රිතාන්‍ය ඒකක වල රාත්තල කියලා කියන්නේ ග්‍රෑම් 450ක්. දැනුත් ඔය සමහර අය ළඟ තියෙනවා රාත්තලේ පඩිය. ග්‍රෑම් 500 පඩියට කිට්ටු පඩියක්. හැබැයි ග්‍රෑම් 500ට වැඩිය ග්‍රෑම් 50ක් අඩුයි. ඒකට කියන්නේ රාත්තල කියලා. රාත්තලක් කියන්නේ ඒතොර ග්‍රෑම් 450ක්. එමනම් අපි ගන්න පාන් ගෙඩියේ ග්‍රෑම් 450ක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් දැන් ගඩොල් කැටයක් වාගේ ස්කන්ධය අපිට කිලෝග්‍රෑම් වලින් මයින්න පුළුවන්. බෙහෙත් පෙත්තක ස්කන්ධය මයින්නේ මිලිග්‍රෑම් වලින්. ඔයගොල්ලෝ දන්නවා ඇති සමහරට දැකලා ඇති මේ සමහර ඖෂධ දැන් පෙනඩෝල් පෙත්තක තියෙනවා පැරසිටමෝල් මිලිග්‍රෑම් 500ක්. පැරසිටමෝල් කියන ඖෂධයේ මිලිග්‍රෑම් 500ක් තියෙනවා. හරි. ඉතින් මේ විදිහට බෙහෙත් පෙත්තක් කියන්නේ කුඩා වස්තුවක් නේ. එතකොට ඒක මඩින්න අපි චූටි ස්කන්ධයක් පාවිච්චි කරනවා. චූටි ඒකකයක් පාවිච්චි කරනවා. නේද? අපි හැමතිස්සෙම ස්කන්ධය මනිනවා කියලා කියන්නේ ළමයි. දැන් මේ කිලෝ එක කියන්නේ සම්මත ප්‍රමාණයක් නේ. කිලෝග්‍රෑම් එක කියන සම්මත ප්‍රමාණය කොහෙවත් තියනවද? ඔයගොල්ලෝ දන්නවද? කිලෝග්‍රෑම් එකක් කියන්නේ කොච්චරක්ද? කිලෝග්‍රෑම් එකක් කියන්නේ කොච්චරක්ද? කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් කියන්නේ කොච්චරක්ද? අහලා තියෙනවද? ඉස්සර කාලේ 6 පන්තියේ තිබ්බ මේක. මේ කිලෝග්‍රෑම් එකක් කියන්නේ මේ කිලෝග්‍රෑම් එක කියන ඒකකයේ ළමයි තියෙනවා. ජාත්‍යන්තර බර සහ මිනුම් පිරිබඳ අධිකාරී එකක් කියලා තියෙනවා. එතකොට ඒකේ තියලා තියෙනවලු ප්ලැටිනම් ඉරීඩියම් වලින් හදපු ලෝහ සිලින්ඩරයක්. ඒ ලෝහ සිලින්ඩරේ රික්තකයක් ඇතුලේ ගබඩා කරලා තියෙනවා. එතකොට ආන් ඒකේ ස්කන්ධය තමයි කිලෝග්‍රෑම් එක කියන්නේ. එතකොට මේ ලෝකේ කොහේ හරි අපි කිලෝග්‍රෑම් එකක් හදනවා නම් ඊට අනුරූපව තමයි හදන්නේ. ඒ ප්‍රමාණය තමයි කිලෝග්‍රෑම් එක කියලා කියන්නේ. හරි. ඉතින් ඒක අපි දැන් ඕගොල්ලෝ දන්නවද දන්නේ කඩවල වල තියෙන කිලෝ එකේ පඩි මේ අවුරුද්දකට සැරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්
එහෙ ගිහින් මේ හරියට කිලෝ එක තියෙනවද කියලා මැනලා සකස් කරගන්න ඕනේ. ඒකට කියන්නේ තරාඩි ලයිසන් කරනවා කියලා තරාදිපඩි. ඒතකොට එහෙන් ගිහින් අපි කිලෝ එක හරියට තියෙනවද කියලා ඒක මේ පරීක්ෂා කරලා තහවුරු කරගන්න ඕනේ. ඒකට අය කරනවා බද්දක්. හරි. ඉතින් මේ විදිහට අපි විවිධ වස්තු වල ස්කන්ධේ මනින්න විවිධ ඒකක පාවිච්චි කරනවා. හැබැයි දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපිට. කාබන් ඩයොක්සයිඩ් අණුවක එතකොට ස්කන්ධේ කොහොමද අපි මනින්නේ? කාබන් ඩයොක්සයිඩ් අණුවක් කියන්නේ අපිට ඇහැට පේන්නේ නැහැ. ඊටාම කුඩා අංශුවක්. එතකොට කාබන් ඩයොක්සයිඩ් අණුවක් අපිට තරාදියට දාලා මනින්න බෑ. නේද? එතකොට අපිට එහෙමනම් කාබන් ඩයොක්සයිඩ් අණුවක් මනින්න අවශ්‍ය වෙනවා කාබන් ඩයොක්සයිඩ් අණුවටත් වඩා කුඩා ඒකකයක්. දැන් අපි හැමතිස්සෙම කරන්නේ දැන් හිතන්නකෝ දැන් ඕගොල්ලෝ මනිනවා ළමයි ඕගොල්ලන් ගෙදර හැදෙනවා හොඳ වට්ටක්ක ගෙඩියක්. එතකොට අපි තරාදියට නේද? මේව අපේ ගෙදර තරාදියක් තියෙනවා කියලා හිතන්නකෝ මේව. ඒතොර සාමාන්‍ය ඕගොල්ලෝ දැකලා තියෙන කඩේ තියෙන තරාදිය. අපි කරන්නේ මේ තරාදිය අරගෙන මේ තරාදිය එක පැත්තකට දානවා අපිට මනින්න ඕනේ වස්තු. අපි දැන් වට්ටක්ක ගෙඩිය කියලා මේ පැත්තට දානවා. මේක තමයි වට්ටක්ක ගෙඩිය. ඒතොර මේ වට්ටක්ක ගෙඩිය අපි කිරන්න යනවා නම් වට්ටක්ක ගෙඩිය මේ පැත්තට දාලා අපි ළඟ තියෙනවා සම්මත ප්‍රමාණ කිලෝ එකක්. ඒතොර කිලෝ එකේ පඩි අපි මේ පැත්තට දානවා. අපි හිතමු අපි කිලෝ එකේ පඩි මේ විදිහට දෙකක් දාපුවම මේක සමතුලිත වෙනවා. එහෙමනම් අපි කියනවා වට්ටක්ක ගෙඩියේ ස්කන්ධය කිලෝ 2යි කියලා. ඒතර අපි කිරනවා කියලා කියන්නේ මේකයි. අපි ළඟ තියෙනවා සම්මත ප්‍රමාණයක්. ඒ සම්මත ප්‍රමාණය සමග සංසන්දනය කරලා බලනවා. දැන් එතකොට දැන් අපිට බෙහෙත් පෙත්තක් කිලෝග්‍රෑම් වලින් මනින්න බෑ. ඇයි බෙහෙත් පෙත්තක් කිලෝග්‍රෑම් වලින් මනින්න බැරි? බෙහෙත් පෙත්ත අපි පාවිච්චි කරන සම්මත ඒකකයට වඩා කුඩායි. ඒතර අපි මේ පැත්තට බෙහෙත් පෙත්තක් දාලා බේත් පෙත්ත මනින්න කිලෝ එකක් දැම්මොත් එහෙම ඒක කවදාම මනින්න බෑ ළමයි. හේතුව තමයි අපි මනින වස්තුවට වඩා ඒකකේ කුඩා වෙන්න ඕනේ. එහෙමනම් අපිට කාබන් ඩයොක්සයිඩ්, හීලියම් ඒ වාගේ පරමාණු අණු වල ස්කන්ධේ මනින්න ඒවට වඩා කුඩා ඒකක අවශ්‍ය වෙනවා. හරි. එතකොට කොහොමද විද්‍යාඥයෝ මේක කරේ? විද්‍යාඥයෝ පරමාණු වල ස්කන්ධේ මනින්න යොදා ගන්නවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා ඒකකයක්. අපි ඒකට කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. හරි? මේකේ තියෙනවා මෙහෙම බලන්න පරමාණු හා අයන වල ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා කුඩාතම ස්කන්ධ ඒකකය වන අටෝග්‍රෑම් පවා විශාල වැඩි කියලා. අටෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් එක 10 ඍණ 18යි. අටෝග්‍රෑම් එකක් සමාන වෙනවා මේ 10 ඍණ 18ක් ග්‍රෑම්. ඒ කියන්නේ ළමයි 0.18ක් ඕනේ. 18.1යි. ඒ විදිහට තමයි අටෝග්‍රෑම් එක කියන එක. කියන්නේ අටෝග්‍රෑම් තමයි සාමාන්‍යයෙන් වර්තමානයේ යොදා ගන්න කුඩාම එක කියන්නේ. ඒතකොට ඒකකයනුත් අපිට පරමාණු ස්කන්ධේ මනින්න බැහැ. හරි? ඒක නිසා දැන් මේ පරමාණු ස්කන්ධේ මනින්න විද්‍යාඥයෝ මෙන්න මේ විදිහේ උපක්‍රමයක් යොදාගත්තා. මොකද්ද උපක්‍රමය? ඒගොල්ලෝ තෝරගත්තා යම් සම්මත ස්කන්ධයක්. හරි බලන්නකො මේ වාක්‍ය. එබැවින් තෝරාගත් යම් පරමාණුක ස්කන්ධ ඒකකයක් ලෙස සලකා ඊට සාපේක්ෂව අනිත් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරන ලදී. එසේ ප්‍රකාශ කරන ස්කන්ධේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වන ලදී. ඒ කියන්නේ මෙහෙම දෙයක් දැන් අපිට පුළුවන් ළමයි අපි ළඟ හිතන්නකො ඕගොල්ලන් ගෙදර දැන් තරාදියක් නැහැ. ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා මොන හරි වස්තුවක ස්කන්ධය කිරා ගන්න. දැන් අපි ළඟ තියෙනවා කියලා දැන් ලොකු කොස් ගෙඩියක්. දැන් මේ කොස් ගෙඩිය බර අපිට කිරා ගන්න ඕනේ. ඒතකොට අපි කොස් ගෙඩිය මෙහෙම කිරනවා. අපේ ගෙදර තියෙනවා දෙල් ගෙඩි. ඒතකොට අපි තරාදිය එක පැත්තකට කොස් ගෙඩියක් දාලා අනිත් පැත්තට දානවා දෙල් ගෙඩි. එහෙම දාපුවම හිතන්නකෝ මේ කොස් ගෙඩිය සමතුලිත වෙනවා දෙල් ගෙඩි 3කට. එහෙමනම් අපි කියනවා කොස් ගෙඩියේ ස්කන්ධය දෙල් ගෙඩියට සාපේක්ෂව 3 ගුණයක් කියලා. ඒ වාගේ විද්‍යාඥයෝ පරමාණු වල ස්කන්ධේ මනින්නත් ක්‍රමයක් පාවිච්චි කරා. මොකද්ද ක්‍රමය? ඒගොල්ලෝ යොදාගත්තා කුඩාම පරමාණුවක්. ඒ කුඩා පරමාණුවක් යොදාගෙන ඊට සාපේක්ෂව යම් පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරා. දැන් උදාහරණයක් විදිහට අපි දුමු මෙහෙම. අපි ඔක්සිජන් පරමාණුව ස්කන්ධේ කිරන්න ඕනේ අපිට. අපි ගන්නවා හයිඩ්‍රජන් පරමාණුව. ඒතර අපි කියනවා හයිඩ්‍රජන් පරමාණුවට සාපේක්ෂව ඔක්සිජන් පරමාණුව 8 ගුණයක් ස්කන්ධේ තියෙනවා. ඒ විදිහට.
හයිඩ්‍රජන්ට සාපේක්ෂව කාබන් පරමාණු 4 ගුණයක් ස්කන්ධයේ තියෙනවා. ඒ විදිහට අපිට කියන්න පුළුවන්. නේද? එහෙමනම් මේකට අපි කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් කියලා. කුඩා ඒකකයක් අරන් ඊට සාපේක්ෂව පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරනවා. හරි? මෙන්න මේ වාගේ. උදාහරණයක් අපි බලමු. දැන් අපිට ඕනේ මේ ළමයාගේ ස්කන්ධය මනින්න. බලන්න ළමයාගේ ස්කන්ධය මයින් හැටි. මේක මුලින් ඉඳන් අපි හිමීට බලමු. බලන්න මේ ළමයාගේ ස්කන්ධය මනින්න ළමයා තරාදියට දාලා අනිත් පැත්තට දානවා තරාදිපඩි. එතකොට ඔන්න සමතුලිත වුණා. දැන් මේ බෝල් එක ස්කන්ධේ මයින්නේ දානවා කිලෝ 5ක එකක්. වේගෙන් යනවා මේක. නවත්තන්න බෑ මේ වීඩියෝ එක. ඒකයි. ඊට පස්සේ දැන් අපිට බලන්න වෙයි මේ කීප සැරයක්. Plugin. Mulai nama balemban. හරි දැන් මේ ළමයේ ස්කන්ධේ මයින්ඩ් යන්නේ. එතකොට තරවමක් යන්න වෙනවා ළමයි. දැන් අපි මෙහෙම ළමයාගේ ස්කන්ධේ මයින්නේ. තරාදී එක පැත්තකට ළමයාව දාලා අනිත් පැත්තට තරාදී පඩි දානවා. එතකොට බලන්න මෙයාගේ දැන් ළමයාව දාලා තරාදී කිලෝ 5 තරාදී පඩි එතකොට 4ක් දාලා දිනවා. දැන් අපි කියනවා ළමයාගේ ස්කන්ධේ කිලෝ 20යි. එතකොට මෙහෙම තමයි අපි ස්කන්ධේ කිරන්නේ හැමතිස්සෙම. වස්තුව තරාදී එක පැත්තකට දාලා අනිත් පැත්තට දානවා අපි ළඟ තියෙන සම්මත ප්‍රමාණය. හරි දැන් ඊළඟට අපි මොකද කරන්නේ? අපි පරමාණු ස්කන්ධේ මනින්න ඕනේ අපිට. එතකොට අපි පරමාණු ස්කන්ධේ මනිද්දී මේ අපිට මේ කිලෝග්‍රෑම් 5 කියන එක පාවිච්චි කරන්න බෑ. ඒ මොකද පරමාණුවට වඩා මේක ගොඩාක් ස්කන්ධේ තියෙනවා. ඒක නිසා අපි මේකට ගන්නවා සම්මත ප්‍රමාණයක්. දැන් අර මං කලින් කිව්වා දැන් පරමාණු ස්කන්ධේ මයින්ද මුල් කාලේදී ළමයි ඇත්තරම පාවිච්චි කරේ හයිඩ්‍රජන් පරමාණු. මුල් කාලේදී හයිඩ්‍රජන් පරමාණුවට සාපේක්ෂව අනික් පරමාණු කී ගුණයක් ස්කන්ධේ තියෙනවද කියලා තමයි කිව්වේ. හැබැයි පස්සේ කාලේ මේගොල්ලෝ යොදා ගන්නවා මේකට වෙන පරමාණුවක්. හරි මේගොල්ලෝ යොදා ගන්නවා පස්සේ කාලේ මේ පරමාණු ස්කන්ධේ මනින්ද මෙන්න මේ විදිහට කාබන් පරමාණුවක් අරන් කාබන් පරමාණුව බෙදනවා සමාන කොටස් 12කට. දැන් මේ තියෙන කාබන් පරමාණුව සමාන කෑලි 12කට බෙදලා. එතකොට ඊට පස්සේ මෙන්න මේ එක කොටසක් ගන්නවා ඒකකයක් විදියට. මේ තමයි පරමාණු වල ස්කන්ධේ මනින්න යොදාගන්න ඒකකය. ඒ කියන්නේ කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක කියලා අපි මේකට කියනවා. පරමාණු වල ස්කන්ධේ මනින්න පාවිච්චි කරන ඒකකය වර්තමානයේ. මොකක්ද ඒකකේ? කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ප්‍රමාණය.
මේකට අපි කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. ඒතර පරමාණුක ස්කන්ධ ඒකකයේ තමයි අපි කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. දැන් අර කාබන් වල ළමයි ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ සමස්ථානික කියලා જાතියක් තියෙනවා කියලා. සමස්ථානික කියන්නේ එකම මූලද්‍රව්‍ය තියෙනවා ස්කන්ධේ වෙනස් පරමාණු. ඒක නිසා අපි ගන්නේ කාබන් 612 සමස්ථානික කියන එක. කාබන් 612 කියන්නේ කාබන් වල පරමාණුක ක්‍රමාංකය 6යි ස්කන්ධ ක්‍රමාංකය 12යි. ඒ කියන කාබන් පරමාණුවක් අරන් ඒක සමාන කොටස් 12කට බෙදලා ඒකෙන් එක කොටසක් ඒකකයේ විදියට ගන්නවා. ඊට පස්සේ තරහාදී එක පැත්තකට පරමාණුව දාලා හරි අනිත් පැත්තට දානවා අපේ මේ ඒකකය. දැන් මේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවක්. එතකොට හයිඩ්‍රජන් පරමාණුවක් මේ C612 කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකේ කොටස මේ තියෙන්නේ. නැත්නම් පරමාණුක ස්කන්ධ ඒකකය. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ වාගේ එක ගුණයයි මේ පරමාණු. එහෙමනම් අපි කියනවා හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි. දැන් අපි මෙතනට හීලියම් පරමාණුවක් දැම්මොත් හීලියම් පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 4යි. ඒ කියන්නේ මේ වායේ කැලි 4ක් දාන්න. හරි එහෙමනම් ඔන්න ඔය විදිහට තමයි පරමාණු ස්කන්ධය මනින්නේ. හරි? එතකොට අපි කිව්වා මුලින්ම අටෝග්‍රෑම් කියන එක ප්‍රමාණවත් නෑ. මේ අටෝග්‍රෑම් වලින් මනින්න බෑ. නේද? අටෝග්‍රෑම් කියන එකත් විශාලයි. ඒක නිසා මොකද කරේ මුල් කාලේ කුඩා පරමාණුවක් තෝරගෙන ඒ කුඩා පරමාණුවට සාපේක්ෂව අනික් පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරා. එතකොට මුල් කාලේදී මේකට යොදාගත්තා හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය. හයිඩ්‍රජන් පරමාණු සාපේක්ෂව අනික් පරමාණු කොච්චර ස්කන්ධයක් තියෙනවද කියලා ප්‍රකාශ කරා. ඒතර අපි මේකට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. වර්තමානයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මේ ස්කන්ධ ඒකකය විදියට පාවිච්චි කරන්නේ ඕගොල්ලෝ අර වීඩියෝ එකේ දැක්කා වගේ C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධෙන් 12න් එකක්. ඒක තමයි අපි ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. මේ තියෙන C612 පරමාණුව. ඒතර මේක අපි සමාන කොටස් 12කට බෙදලා මේ 12න් එකක කොටසක් තමයි ඒකකයේ විදියට පාවිච්චි කරන්නේ. එතකොට මේ තියෙන්නේ මොකද්ද? C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයේ බෙදීම 12. මේක තමයි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. හරි එතකොට අපිට සමීකරණයක් විදියට මෙහෙම ලියලා දක්වන්නත් පුළුවන්. පරමාණුක ස්කන්ධ ඒකකයේ සමානයි C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයේ බෙදීම 12. හරි? රයිට් එහෙමනම් මීට සාපේක්ෂව තමයි අපි පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. දැන් ඔයගොල්ලෝ ළමයි මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මතක තියාගන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් ටික ඕගොල්ලන්ගේ පොතේ දීලා තියෙනවා වගුවක. විභාගෙදී ගාණක් හදන්න අවශ්‍ය වුණොත් ඒ අවශ්‍ය වෙන පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය දෙනවා අපිට. හරි? රයිට් එහෙනම් අපි බලමු කොහොමද මූලද්‍රව්‍ය පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. හරි කිසියම් දැන් මූලද්‍රව්‍ය පරමාණුවක මේ විදිහට තමයි අර්ථ දැක්වීම ළමයි. හරි බලන්න අර්ථ දැක්වීම මොකක්ද කියලා. මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකෙන් කී වාරයක් වේද? 12න් එකෙන් කී වාරයක් වේද යන්නේ එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නම් වේ කියලා අපි කියනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය අර්ථ දක්වන්නේ මේ විදිහට. හරි එතකොට අපි ඔන්න අපි හිතමුකෝ දැන් යම් පරමාණුවක් තියෙනවා. අපි මේ පරමාණුවේ පරමාණුක ස්කන්ධය මෙන්න මේ විදිහට හොයන්න පුළුවන්. සමීකරණයකින් හොයන්නේ මෙහෙමයි. හරි පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා. ඒ පරමාණුවේ ස්කන්ධය බෙදන්න ඕනේ C612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකෙන්. ඔයගොල්ලන්ට පැහැදිලිද මේක? කිසියම් පරමාණු දැන් අපි තුමු සෝඩියම් පරමාණුව කියලා. ඒතර සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි කොහොමද හොයන්නේ? සෝඩියම් පරමාණුවේ ස්කන්ධය බෙදනවා C612 පරමාණුවේ 12න් එකක ස්කන්ධයෙන්. අපි බලමු උදාහරණයක් මේකටත්. ඔන්න තියෙනවා අපේ තරාදිය. එතකොට මේ තරාදියේ අපි මොකද කරන්නේ? එක පැත්තකට දානවා ඔන්න හීලියම් පරමාණු. ඒතකොට හීලියම් පරමාණුව සමතුලිත කරන්න අපි අනිත් පැත්තට දාන්න ඕනේ අර මං කිව්වා වාගේ C612 පරමාණුවේ 12න් එකක කොටස් 4ක්. මේ 12න් එකේ කොටස් 4 දාපුවාම තමයි මේ තරාදිය සමතුලිත වෙන්නේ. එහෙමනම් අපි කියනවා හීලියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 4යි කියලා. ඒතර මේ විදිහට තමයි අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මනින්නේ.
ළමයි මේක තරාදි වලට දාලා මනින කතාවක් නෙවෙයි තියෙන්නේ ඇත්තම. මේක සෛද්ධාන්තික දෙයක්. නමුත් මේක තමයි අර්ථයේකේ. හීලියම් පරමාණුව තරාදිය එක පැත්තකට දානවා. අනිත් පැත්තට දානවා C612 පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයේ ඒ කොටස් ටික දානවා. එතකොට මෙයාව සමතුලිත කරන්න කොටස් හතරක් දාන්න ඕනේ. එහෙමනම් අපි කියනවා හීලියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 4යි කියලා. ඔන්න ආයේ මේ විදිහට හීලියම් පරමාණුව දානවා අපි. දාලා ඒකට දානවා C612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක කොටස්. ඒතර හතරක් දානවා. එවනම් අපි කියනවා හීලියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 4යි කියලා. හරි. බලන්න ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන හැටි. එතකොට අපි මේ තමයි පොදු සමීකරණය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන පොදු සමීකරණය. කොහොමද හොයන්නේ? මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදන්න ඕනේ C612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකින්. දැන් අපි බලන්න පල්ලෙහා තියෙනවා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන හැටි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන හැටි තියෙනවා. කොහොමද හොයන්නේ බලන්න? ඔක්සිජන් පරමාණුක ස්කන්ධය බෙදන්න ඕනේ C612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. එතකොට පල්ලෙහා තියෙනවා බලන්න ඔන්න ඔක්සිජන් පරමාණුගේ ස්කන්ධය 2.66 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. මේවා හොයලා දීලා තියෙනවා ළමයි අපිට. මේවා අපිට හොයන්න දෙයක් නැහැ. දැන් ගාණක් හදන්න උනොත් මේවා දෙනවා. ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය 2.66 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඊට පස්සේ කාබන් පරමාණුක ස්කන්ධය 1.999 වැඩි කිරීම 10 ඍණ 23යි. එතකොට ඒකෙන් 12න් එක බලන්න තමයි මේ 12න් එකෙන් වැඩි කරලා තියෙන්නේ. එතකොට මේක බෙදපුවාම අපිට ලැබෙනවා උත්තරේ 16.02යි. එහෙමනම් අපි කියනවා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16.02යි. ආසන්න වශයෙන් අපි 16යි කියලා කියන්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරි? දැන් මේ විදිහට ළමයි ගණනය කරපුවාම දැන් ඕගොල්ලන්ට පේනවා මේ සුළු කිරීමේදී මේ ග්‍රෑම් තියෙනවා ඉරෙන් උඩ. එතකොට යටත් තියෙනවා ග්‍රෑම්. ඕගොල්ලෝ දන්නවා මේ බෙදද්දී ඒකක සුළු වෙනවා. එතකොට මේ ග්‍රෑම් සුළු වෙලා යනවා. එහෙමනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකකයක් නැහැ. මේක සාපේක්ෂවනේ මයින්. මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ වාගේ 12 ගුණයක්, 16 ගුණයක්, 8 ගුණයක් අපි එහෙමයි කියන්නේ. නේද? එතකොට ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. ඒ කියන්නේ මේ ස්කන්ධ ඒකකයේ වාගේ 16 ගුණයක් ඔක්සිජන්. ඒකට ඒකකයක් නැහැ. ඒකත් මතක තියාගන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකකයක් නැහැ. හරි. ඉතින් ওই විදිහට තමයි ළමයි මේ පරමාණු ගණන් එනවා සර් පේපර් වල සුළු කරන්න. ඔව් මේවා එනවා සමහරට කලාතුරකින් එන්න පුළුවන්. එතකොට මේවා අපිට දීලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට එන්නේ අපි ඊළඟට ගණන් හදනවා. ඒ විදිහේ ගණන් අර මේ වාගේ දශම ස්ථාන සුළු කරන ඒවත් කලාතුරකින් විශේෂයෙන් වාර විභාගයට වාගේ එන්න පුළුවන්. ඉස්කෝලෙන් දෙන වාර විභාග. ඒවට එන්න පුළුවන්. හරි. එතකොට බලන්න මේ විදිහට ළමයි මේ විවිධ මූලද්‍රව්‍ය පරමාණු වල ඔයගොල්ලන් මේ වගුවක් දීලා තියෙනවා අච්චු පොතේ. ඒකෙන් කොටසක් මම මේ දාලා තියෙන්නේ. දැන් ගාණක් හදන්න ඕන වුණාම ඒකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය දෙනවා. අපි බලමු ඉස්සරහට මේව හදන හැටි. right. ඊට පස්සේ මොකද සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ? මේත් අර විදිහටම තමයි. දැන් අපි උදාහරණයක් විදිහට ඔන්න අපිට ජල අණුවක ස්කන්ධය වනින්න ඕන. හරි. මම ආයසරයක් කියන්නම්. මේ අපි මේ අණුක ස්කන්ධයේ මනින හැටි චුට්ටක් බලලා ආයසරයක් මම අතෙන්ට යනවා. හරි. මේකෙදිත් ඒ ගාන හදන හැටි තියෙනවා හැමම. එතකොට බලන්නකෝ. ඔන්න අපි දැන් ජලාණුක ස්කන්ධයේ මනින්න යන්නේ. එහෙමනම් අපි තරාදිය එක පැත්තකට දානවා ජලාණු. දැන් අපි සාමාන්‍යයෙන් ළමයි පොලේ ගියාම දැන් වට්ටක ගෙඩියක ස්කන්ධයේ මනින්න ඕන නම් තරාදිය එක පැත්තකට වට්ටක ගෙඩිය දාලා අනිත් පැත්තට තරාදි පඩි දානවනේ. කිලෝ එකේව 500 එහෙම දානවනේ. දැන් එහෙමනම් දැන් අපි පරමාණු වල ස්කන්ධයේ මනින ඒකකය මොකද්ද? C612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. එතකොට අපි එහෙමනම් ජලාණුව තරාදිය එක පැත්තකට දාලා ජලාණුවේ ස්කන්ධය මනින්න අනිත් පැත්තට දානවා C612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකේ කෑලි. මේ විදිහට දානවා. හරි? එතකොට දැන්
free case එකක් තියෙනවා animation. දැන් ආයෙ මම මුලින් ඉඳන් මෙන්න ළමයි. ඔන්න ජල අණු ස්කන්ධේ මයින්ඩ් යනවා. හරි එතකොට බලන්න මේ ජල අණුව හැදිලා තියෙන්නේ ඔක්සිජන් පරමාණුවකිනුයි හයිඩ්‍රජන් පරමාණු දෙකකිනුයි. දැන් හයිඩ්‍රජන් පරමාණුවක් අර පරමාණුක ස්කන්ධ ඒකකයේ වාගේ එක ගුණයයි. ඒකයි මේ කියන්නේ. එතකොට මෙතන හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවනේ. නේද? එතකොට ওই විදියට දැන් මේක මාරු වෙලායි තියෙන්නේ මේ කලින් යන්න ඕන එකක්. දැන් මේ විදියට මෙන්න මෙහෙම 18ක් දාන්න ඕනේ ළමයි. දැන් ජල අණුව සමතුලිත කරන්න තරාදිය අනිත් පැත්තට දාන්න ඕනේ C612 කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක කොටස් 18ක්. එහෙමනම් අපි කියනවා ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. මේ පල්ලෙහා රූපේ තියෙන මේ 18 කොහොමද හැදෙන්නේ කියලා. ජල අණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ සාපේක්ෂ අණුක ස්කන්ධේ 18යි. එතකොට අණුක ස්කන්ධේ 18 හැදෙන හැටි මේ තියෙන්නේ. මේ ජල අණුව ඇතුලේ තියෙනවා හයිඩ්‍රජන් පරමාණු දෙකක්. එතකොට හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි. එහෙමනම් මේ හයිඩ්‍රජන් දෙකට මේ වාගේ කොටස් දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් දෙකේ ස්කන්ධය දෙකයි. ඒ වගේම ඔක්සිජන් පරමාණුක ස්කන්ධය 16යි. නේද? එහෙමනම් ළමයි අපිට මේ ජල අණුවේ අණුක ස්කන්ධය හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද ලේසි ක්‍රමේ මේ පරමාණු ඔක්කොගේම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකතු කරන්න ඕන. ඔක්සිජන් වල පරමාණුක ස්කන්ධය 16යි. හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් දෙකේ ස්කන්ධය දෙකයි. එතකොට 16යි දෙකයි 18යි. නේද? එහෙමනම් ඒ විදිහට හොයන්න පුළුවන් අපිට. හැබැයි સિદ્ધාන්තය මේකයි. මොකද්ද? ජල අණුව C612 කාබන් පරමාණුවේ 12න් එක වාගේ 12න් එකක කොටස් වාගේ 18 ගුණයක් ස්කන්ධයේ තියෙනවා. එහෙනම් අපි කියනවා ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි කියලා. හරි බලන්නකෝ. සාපේක්ෂ අණුක ස්කන්ධය අපි මෙන්න මේ විදිහට අර්ථ දක්වනවා. කොහොමද අර්ථ දක්වන්නේ? මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය. අණුවක ස්කන්ධය ජල අණුවේ ස්කන්ධය. C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකමෙන් කී වාරයක් වේද යන්න එම මූලද්‍රව්‍ය හෝ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධයයි. තොර යම් අණුවක ස්කන්ධය C612 පරමාණුවේ 12න් එකේ වාගේ කී ගුණයක්ද කියන එක තමයි ඒ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ. මේ විදිහට තමයි අපි ඒක ඔන්න කරන්නේ. හරි. එතකොට දැන් අපිට ගණන් හදන්නත් තියෙනවා මේකේ. අර කලින් විදිහට. ඔන්න බලා ගන්න දැන් කලින්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ ගාන හදන එක ඕගොල්ලන්ට ආයසරයක් මම පෙන්නන්නම් කියලා දෙන්නම්. මේකත් බලා ගන්න. එතකොට අපි මොකද්ද කරන්නේ දැන්? සමීකරණයකින් ගත්තොත් සාපේක්ෂ අණුක ස්කන්ධය මෙන්න මේ විදිහට අපිට හොයන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධේ සමාන වෙනවා මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය. දැන් මොනවද මේ මූලද්‍රව්‍ය අණු කියන්නේ ළමයි? ඒකත් මම මෙතනම කියන්නම්කෝ. දැන් මේ තියෙන මූලද්‍රව්‍ය අණුව හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් අණුව අපි ලියන්නේ H2. ඔය විදිහට. එතකොට මේක මූලද්‍රව්‍ය අණුව. ඊට පස්සේ O2 ඔක්සිජන් අණුව. සමාන පරමාණු වලින් හැදිච්ච අණු වලට කියනවා මූලද්‍රව්‍ය අණු කියලා. සංයෝග අණු කියන්නේ මේ ජල අණුව වාගේ. ජල අණුව අපි ලියන්නේ H2O කියලානේ. හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි. ඒවා සංයෝග අණු. නේද? නැත්නම් විෂම පරමාණුක අණු කියලාත් කියන ඒවා. එතකොට අණුක ස්කන්ධය කියලා කියන්නේ මූලද්‍රව්‍ය හෝ අණුවක ස්කන්ධය අපි බෙදනවා C612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. එතකොට අපිට ලැබෙනවා මේ මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවේ ස්කන්ධය මේ C612 පරමාණු ස්කන්ධයෙන් 12න් එක වාගේ කී වාරයක්ද කියලා. හරි දැන් උදාහරණයක් විදියට ඒ බලන්න ගාන හදන හැටි. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට හොයන්න ඕන. ඒතර කොහොමද හොයන්නේ? ජලාණුක ස්කන්ධය බෙදනවා පරමාණුක ස්කන්ධ ඒකකය. දැන් පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ ළමයි මේ ඔක්කොම ටිකට 12න් එකෙන් ಗುಣ කරපුවාම ලැබෙන අගයට. හරි ඒ තමයි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. එහෙමනම් බලන්න ජල අණුවේ ස්කන්ධය තමයි මේ තියෙන්නේ. 2.99 වැඩි කිරීම 10^23යි. ඊට පස්සේ පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මේ 12න් එකකින් වැඩි කරපුවාට පස්සේ ලැබෙන අගය
1.66 වැඩි කිරීම 10 ඍණ 24යි. එවනම් මේක බෙදපුවාම අපිට උත්තරේ ලැබෙනවා 18යි. ඒතර අපි කියනවා ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි කියලා. දැන් ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට ළමයි මෙහෙම ගණන් නෙවෙයි හදන්න එන්නේ. රයිට් මං චුට්ටක් ආය ආපහු ගිහින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයත් ළමයි හොයන හැටි නැවත වතාවක් කියලා එන්නම්. හරි. බලන්න දැන් පරමාණු හෝ අණු හෝ අයන මේවා ඔක්කොම ළමයි ඊටාම කුඩා අංශු. එතකොට මේවා ස්කන්ධේ මනින්න අපි යොදා ගන්නවා ඒකකයක්. අපි ඒකට කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය. ඒතර පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකද්ද? C612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. ඒක තමයි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. හරි? ඒක අපි මේ තියෙන පරමාණුක ස්කන්ධ ඒකකය. මොකද්ද පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ? C612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයට අපි කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය. එතකොට මෙන්න මේ කොටස් වලින් තමයි අපි පරමාණු වල ස්කන්ධයමයි අණු වල ස්කන්ධයමයි. ඒකට යොදාගන්න ඒකකය තමයි මේක. තරාදිපඩිය. ඊට පස්සේ මේ තරාදිපඩිය පාවිච්චි කරලා අපි පරමාණුක ස්කන්ධය මනිද්දී අපි ඒකට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. එහෙමනම් කොහොමද අපි මේකෙන් පරමාණු ස්කන්ධය මනින්නේ? යම් පරමාණුක ස්කන්ධය C12 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එක වාගේ කී ගුණයක්ද කියන එක ඒ පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියනවා. දැන් උදාහරණයකට මෙතන තියෙනවා හීලියම් පරමාණු තරාදියට දාලා තියෙනවා. එතකොට හීලියම් පරමාණුව අපේ තරාදිපඩිය මොකද තරාදිපඩිය කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය. තව විදිහෙන් කියනවා නම් C12 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එකක ප්‍රමාණය. ඒ ප්‍රමාණයේ වාගේ 4 ගුණයක් ස්කන්ධයේ තියෙනවා හීලියම්. එහෙමනම් අපි කියනවා හීලියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 4යි. එතකොට බලන්න පල්ලෙහා තියෙන ඕක ගණනය කරන හැටි. සමීකරණයකින්. දැන් ඕගොල්ලන්ගෙන් ඇහුවොත් ළමයි විභාගෙදී සාපේක්ෂ පරමාණුක ස්කන්ධය anu කුමක්ද? මේ මහානවා ලියන මේ පේපර් එකේ. ඒතර ඕගොල්ලෝ මේ දෙකෙන් ඕන එකක් ලිව්ව හැකියි ඕගොල්ලන්ට. මේ කොටුව ඇතුලේ තියෙන එක ලිව්ව හැකියි. මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයේ C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකෙන් කී වාරයක් වේද යන්න එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නම් වේ. එහෙම කියන්න පුළුවන්. ඒත් හරි. එහෙම නැත්නම් මේ සමීකරණ ලියලා දාන්න පුළුවන්. ඒත් හරි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයේ බෙදීම C12 පරමාණුවේ ස්කන්ධයේ වැඩි කිරීම 12න් එක. එතකොට පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අණු කුමක්ද කියලා කිව්වොත් මේ කොටුව ඇතුලේ තියෙන එක ලිව්වත් හරි මේක ලිව්වත් හරි. එහෙමනම් මේ සමීකරණය අනුව අපි කොහොමද ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්නේ? එතකොට මොකද්ද කරන්න ඕනේ? ඔක්සිජන් පරමාණුක ස්කන්ධය අපි බෙදන්න ඕනේ පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. එහෙමනම් ඔක්සිජන් පරමාණුක ස්කන්ධය 2.66 වැඩි කිරීම 10 ඍණ 23යි. ඒක අපි බෙදනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ 12න් එක වැඩි කිරීම C612 පරමාණු ස්කන්ධය. මේ C612 පරමාණු ස්කන්ධය තමයි 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි කියලා කියන්නේ. එහෙමනම් මේක බෙදපුවාම උත්තරේ ලැබෙනවා අපිට 16ක්. ඒ අනුව අපි කියනවා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි කියලා. හරි ওই විදිහටයි අපි මේක ගණනය කරන්නේ. එතකොට අණුක ස්කන්ධය හොයන්නෙත් එහෙමම තමයි. අණුක ස්කන්ධය හොයද්දිත් අපි ඒකකයේ විදිහට යොදාගන්නේ එකක් ආවනේ. අණුක ස්කන්ධය හොයද්දිත් අපි ඒකකයේ විදිහට පාවිච්චි කරන්නේ මේ පරමාණුක ස්කන්ධ ඒකකයමයි. එතකොට අපි මොකද කරන්නේ? තරාදිය එක පැත්තකට දානවා අපේ අණුව. දැන් මේකේ තියෙන ජල අණුව. එතකොට ජල අණුව තරාදිය එක පැත්තකට දාලා අනිත් පැත්තට දානවා පරමාණුක ස්කන්ධ ඒකක. එතකොට C612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක කොටස් 18ක් දාන්න ඕනේ මෙයාව සමතුලිත කරන්න. එහෙනම් අපි කියනවා ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. එතකොට බලන්න මේක සමීකරණයෙන් ලියන්නේ මෙහෙමයි.
සාපේක්ෂ අණුක ස්කන්ධේ සමානයි මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධේ. බෙදනවා අපේ ඒකකය. මොකක්ද ඒකකය? 12න් එක වැඩි කිරීම C12 පරමාණු ස්කන්ධය. නේද? එතකොට ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධේ ගණනය කරන හැටි පල්ලෙහා තියෙනවා. එතකොට ජලාණුක ස්කන්ධය බෙදන්න ඕනේ පරමාණුක ස්කන්ධ ඒකකය. මේ පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මේ සම්පූර්ණ කොටස. හරි. දැන් ඔයගොල්ලන්ට දෙනවා ළමයි විභාගෙට අණුක ස්කන්ධ ගණනය කරන්න. සාපේක්ෂ අණුක ස්කන්ධේ ගණනය කිරීම. හරි. එතකොට අණුක ස්කන්ධේ ගණනය කරන්න නම් අපි දැනගන්න ඕනේ අණුවේ සූත්‍රය. අණුවක සූත්‍රය දන්නවා නම් පහසුවෙන් අපිට අණුක ස්කන්ධය ගණනය කරන්න පුළුවන්. බලන්න උදාහරණයක්. නිදසුනක් ලෙස සැලකූ විට ජලය අණුවක හයිඩ්‍රජන් පරමාණු දෙකක් හා ඔක්සිජන් පරමාණු එකක් බැඳී පවතී. H2O කියලානේ අපි ලියන්නේ. මේක දන්නවනම් අපිට හොයන්න පුළුවන් මේක. එබැවින් ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය වන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් පරමාණු එකකුත් මේ හයිඩ්‍රජන් පරමාණු දෙකේ ස්කන්ධයයි ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධයයි එකතු කරපුවාම ලැබෙන අගය තමයි මෙයාගේ අණුක ස්කන්ධය කියලා කියන්නේ. මේ විදියට. ඔන්න H2O බලන්න. මෙයාගේ තියෙනවා හයිඩ්‍රජන් දෙකකුයි ඔක්සිජන් එකකුයි. හරි. එතකොට හයිඩ්‍රජන් දෙකේ ස්කන්ධය අපි කොහොමද කරන්නේ? හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි. අර වගුවේ තියෙනවා. මේ බලන්න. මේ වගුව ඕන වෙනවා අපිට. මේ හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි. පොතේ තියෙනවා මේ වගුව. මම පොත ගන්න ගියේ පොත පෙරලා ගන්න. දැන් ගණන් හදන්න යනවා. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි. එහෙමනම් ඒ වාගේව දෙකක් තියෙනවා. ඒකයි මේ එක වැඩි කිරීම දෙක කිව්වේ. මේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඒකට එකතු කරනවා ඔක්සිජන් එකක් තියෙනවා. එහෙමනම් බලන්න ඔක්සිජන් එකක ස්කන්ධය කීයද කියලා. ඔක්සිජන් වල මේ ඔක්සිජන් 16යි. නේද? එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? මේකට එකතු කරන්න ඕනේ තව 16ක්. එතකොට අපිට උත්තරය ලැබෙනවා 18ක්. නේද? එහෙමනම් ඔව්. සර් අර මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන එකටත් අර මේ C612 මේ ඒක අර 12න් එකේ ඒක අර අපි සුළු කරලා අගේ ගත්තේ මේ 1.66 වැඩි කිරීම 10 ඍණ 24 කියන එක ඒක අර කලින් අපි මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන එකේ ඒ ගන්න තැනටත් ඒක දාන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. ඒ 12කින් වැඩි කරපුවාම ලැබෙන අගය තමයි 1.66 වැඩි කිරීම 10 ඍණ 24 නේ තිබ්බේ. 23ද 24ද මන්ද. ඒ එන්නේ 12කින් වැඩි කරපුවාම ලැබෙන අගය. හරි. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න. ජලාණු. හරි. එතකොට එහෙමනම් අපිට ඕනෑම සංයෝගයක අණුක සූත්‍රය දන්නවා නම් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න පුළුවන් මේ විදිහට. රයිට්. එහෙමනම් බලන්න. ඔන්න ගණන් කීපයක් තියෙනවා. හදන්න පටන් ගමු ගන්න පොත. ඇමෝනියා NH3 මුලින්ම. දැන් හදන්න ඕනේ මට උත්තරේ එවන්න ඕනේ ළමයි. මම උදාහරණෙ මේ පැත්තේ දානවා. ඔන්න මේක බලා ගන්න සූත්‍රය ලියා ගන්නකෝ. NH3 දැන් පළවෙනි එක. ඒතර මම කලින් ස්ලයිඩ් එකට යනවා. ඕගොල්ලන්ට ඒක හදලා තියෙන හැටි පෙන්වන්න. මෙන්න ජලාණුවේ උපයටි ජලාණුවේ H2O හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් එකයි ඒක වැඩි කරන්න ඕනේ දෙකක් තියෙන නිසා දෙකෙන්. ඒකට එකතු කරන්න ඕනේ ඔක්සිජන් එකක් 16. එතකොට ඔක්කොම 18ක් වෙනවා. ඒ විදිහට. ඔන්න ඉස්සෙල්ලාම ඇමෝනියා. දැන් ඇමෝනියා වල ළමයි ගත්තොත් අපි නයිට්‍රජන් එකකුයි හයිඩ්‍රජන් තුනකුයි තියෙන්නේ. මේ පල්ලෙහා තියෙන්නේ මේවා සාපේක්ෂ අණුක ස්කන්ධ. සාපේක්ෂ පරමාණු ස්කන්ධ. ඒතර මේ දෙක දාලා මේ හදන්න පුළුවන්. ඒතර නයිට්‍රජන් එකකුයි හයිඩ්‍රජන් තුනකුයි. නයිට්‍රජන් එකක් 14යි. හයිඩ්‍රජන් තුනක් තියෙනවා මෙතන. පළවෙනිගේ උත්තරය අපි අහමුද කාගෙන් හරි? යොහානි කියන්නකෝ පළවෙනි ඇමෝනියා වල සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? 17යි. 17යි. බලන්න හොයන හැටි.
මේමයි හොයන්නේ NH3 ඔන්න. එතකොට නයිට්‍රජන් 1යි හයිඩ්‍රජන් 3යි. ඔන්න නයිට්‍රජන් 1 14යි. එතකොට හයිඩ්‍රජන් 3ක් තියෙනවා. නේද? එහෙමනම් හයිඩ්‍රජන් 1ක් 1යි. නේද? එතකොට මේකට එකතු කරනවා හයිඩ්‍රජන් 1ක් 1යි. ඒ වාගේ 3ක්. ඒක නිසා අපි 1 වැඩි කරනවා 3. එතකොට 14යි 3යි 14යි 3යි 17යි උත්තරේ. උත්තරේ 17යි. හරි. ඊළඟට දෙවෙනි එක සල්ෆියුරික් අම්ලය. හොයන්න බලන්න. මට සල්ෆියුරික් වලයි සුක්‍රෝස් වලයි හොයලා එවන්න ওই විදිහට. මැසේජ් දාන්න. chat එකට. හරි. right. අපි බලමු එවනම් සල්ෆියුරික් අම්ලය හදන හැටි. ඔන්න බලන්න ඊළඟ එක H2SO4. එතකොට මේකේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. එහෙනම් මුලින්ම හයිඩ්‍රජන් දෙකේ ස්කන්ධය හොයනවා. හරි. හයිඩ්‍රජන් දෙකේ ස්කන්ධය අපි හොයනවා. එතකොට හයිඩ්‍රජන් දෙක එක වැඩි කිරීම 2යි. උත්තරේ 2යි. නේද? සල්ෆර් එකක් තියෙනවා. සල්ෆර් එක 32යි. මේකට එකතු කරනවා 32ක් එතකොට. හරි ළමයි උත්තර ඕගොල්ලන්ගේ. හිමාස ආවිල්ලා තියෙනවා නඳුල පබසර ආව උත්තර ටික. ඊට පස්සේ මේකට එකතු කරනවා 32ක්. right 32ට ඔක්සිජන් 4ක් තියෙනවා. එකක් 16යි. එහෙමනම් මේකට එකතු කරන්න ඕනේ 16 වැඩි කරන්න ඕනේ 4ෙන්. 16 4ෙන් වැඩි කරේයි ඔක්සිජන් එකක් 16යි. ඒ වගේම 4ක් තියෙනවා. H2SO4. හරි. එතකොට මේ ඔක්කොම ටික එකතු කරපුවාම ළමයි අපිට ලැබෙනවා 2 එකතු කිරීම 32 එකතු කිරීම 64 98ක්. 98ක්. හරි. හැමෝගෙම වාගේ දෙවෙනි එක උත්තරේ පුවායගේ හරි. ඊළඟ එක සුක්‍රෝස් කාබන් පරමාණු 12ක් තියෙනවා. එවනම් අපි
හරි. කාබන් පරමාණු 12යි. එතකොට 12 වැඩි කිරීම 12. 12 වැඩි කිරීම 12. එකතු කරපියව බලන්න එකතු කිරීම වැරදි ඇති. ඊට පස්සේ හයිඩ්‍රජන් 22ක් තියෙනවා. හයිඩ්‍රජන් එකක් එකයිනේ. එතකොට එක වැඩි කිරීම 22යි. අයියෝ. එක වැඩි කිරීම 22. ඒකට මේක එකතු කරන්න ඕනේ ඔක්සිජන් 11ක්. ඔක්සිජන් 11ක් කියන්නේ 16ව 11. එකතු කිරීම 16 වැඩි කිරීම 11. හරි. එතකොට බලන්න 12 වැඩි කිරීම 12 කියන්නේ 144යි. එක වැඩි කිරීම 22 22යි. 16ව 11ක් 176යි. එතකොට එනවා 342. හරි. රයිට්. ඉතින් මේක තමයි ගොඩක් ළමයි හදන්න දෙන්නේ ඕගොල්ලන්ට. මේ જાතිය ගණන් තමයි ගොඩක් එන්නේ හදන්න. සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කරන්න තමයි ගොඩක් එන්නේ. මේකේ තව ගණන් හදන ක්‍රම ගොඩක් තියෙනවා. අපි බලමු අනික් ඒවා ටිකත් ඊළඟට. මේ જાති එකක්. දැන් පොඩි වරහණක් තියෙනවා. මම ඉස්සෙල්ලා පොඩි කාලයක් දෙන්නම් මේ වරහණෙන් කියන්නේ මොකද්ද කියලා මම කියන්නම් ළමයි. ඒක කියලාම ඕගොල්ලෝ හදන්න. දැන් මේ CONH2 twice කියලා මේක කියවන්නේ. මේක යූරියා. යූරියා. එතකොට මේකේ ළමයි මෙන්න මෙහෙම එකක් වෙන්නේ. මේකේ තියෙනවා මුලින්ම කාබන් එකයි ඔක්සිජන් එකයි. මේකේ නයිට්‍රජන් කීයක් තියෙනවද? මේ වරහණ දාන එකෙන් අදහස් වෙන්නේ ළමයි මේ වරහණ ඇතුලේ තියෙන කෑලි. වරහණ ඇතුලේ තියෙන ඒවා දෙකක් තියෙනවා. හරි. එතකොට හිතන්නකො මේ දැන් අපි කෙලින්ම ළමයි මෙතන මේකෙන් අදහස NH2 කියන කොටස් දෙකක් තියෙනවා මේ අණුව ඇතුලේ. දැන් මේ දෙකේ ඉලක්කම නැත්තම් මෙහෙම නැතුව ගියොත් එහෙම මේකේ මොකුත් නැහැ පිටින්. එතකොට නයිට්‍රජන් එකයි. හැබැයි මේ දෙකෙන් කියන්නේ නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙනවා කියන්නේ. නයිට්‍රජන් මේ NH2 කෑලි දෙකක් තියෙනවා කියලා. එතකොට NH2 කෑලි එකක නයිට්‍රජන් එක නම් ඒ වාගේ ඒවා දෙකක නයිට්‍රජන් දෙකයි. ඉතින් ලේසි ක්‍රමය තමයි මෙහෙම ළමයි. වරහණින් ඇතුලේ තියෙන ඒවා එළියේ තියෙන එකෙන් වැඩි කරන්න. දැන් මෙතන නයිට්‍රජන් වල එකක් තියෙනවනේ. එක වැඩි කරන්න දෙකෙන්. එතකොට නයිට්‍රජන් දෙකක් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් වල මෙතන දෙකක් තියෙනවා. එතකොට මේ දෙකෙන් අදහස් වෙන්නේ මේ NH2 කෑලි දෙකක්නේ. එතකොට H2 ඒවා දෙකක්. එතකොට හයිඩ්‍රජන් ඔක්කොම හතරක් තියෙනවා. එතකොට මේ වරහන් තියෙනවා එහෙමයි අපි ගණනය කරන්නේ. හරි. එතකොට සරලව අපි හිතුවොත් නිකන් යාන්ත්‍රික වෙන්න එපා. හිතලා මේක ගන්න. මම කැමති නෑ මේ යාන්ත්‍රිකව හදනවට මේ ඒ කියන්නේ වරහනට පිටින් තියෙන එකෙන් ඇතුලේ තියෙන එක වැඩි කරන්න කියලා. එහෙම මතක තියාගන්න එහෙම ඕන නම්. නමුත් මේකේ સિદ્ધාන්තය මේකයි. NH2 කෑලි දෙකක් මෙතන තියෙනවා. ඒතකොට එක NH2 කෑල්ලක හයිඩ්‍රජන් දෙකයි ඒ වාගේ දෙකක හයිඩ්‍රජන් හතරයි. එහෙම හිතලා ගන්න. රයිට්. එවන්න බලන්න උත්තරේ. යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි.
3ක් ආව උත්තර නෑ ඊට වැඩි 1යි 2යි 3යි 4යි 5යි 6යි ओमाशा नदुशी अभिषेक चमेत शिल्पा दा පොඩි වෙලාවක් දෙමු අපි අනිත් අයටත් right බලන්න ළමයි මේමයි මේක හදන්නේ කාබන් පරමාණු තියෙනවා එකක් එතකොට 12යි ඔක්සිජන් පරමාණු එකක් තියෙනවා එකතු කරනවා 16ක් නයිට්‍රජන් අපි කිව්වා දෙකක් තියෙනවා කියලා එතකොට නයිට්‍රජන් දෙකක් කියන්නේ එක නයිට්‍රජන් එකක් පල්ලෙහා තියෙනවා මෙතන 14යි එහෙමනම් 14 ඒවා දෙකක් ඒ කියන්නේ 28යි පස්සේ 28 එකතු කරන්නේ ඊට පස්සේ ඊළඟ එක හයිඩ්‍රජන් 4ක් තියෙනවා. එතකොට එහෙමනම් එක වැඩි කිරීම 4යි. එක වැඩි කිරීම 4යි. මේ වෙන එකක් ඇවිල්ලා ඈ. රයිට් ඊට පස්සේ මේ ටික එකතු කරපුවාම 12 එකතු කිරීම 16 එකතු කිරීම 28 එකතු කිරීම 4. එතකොට ඔක්කොම එනවා ළමයි උත්තරේ 60යි. හරි. ඊළඟ එක ඔන්න තව එකක්. ඇමෝනියම් කාබනේට් මේකට කියන්නේ. ඇමෝනියම් කාබනේට්. හරි හදමු. දැන් පළවෙනි එක තියෙනවා ඉස්සෙල්ලාම නයිට්‍රජන් දෙකක් තියෙනවා කියලා. නයිට්‍රජන් දෙකේ 14 වැඩි කිරීම 2යි කියලා ඔන්න මම ලියලාම තියෙනවා. හැමෝම හදන්න ළමයි. ඒවා හදලා ප්‍රැක්ටිස් වෙලා යන්න ඕනේ. හරි අපි බලමු උත්තර 6ක් ආවා. अभिषेक चमित नदुल मधुशी शिल्पा अमित අනිත් ඇත් හදන්න.
මේ වගේ සුළු කිරීම ළමයි ඒ කියන්නේ එකතු කරන අඩු කරන ඒවා වේගයෙන් කරන්න පුරුදු වෙන්න. හැබැයි වේගයෙන් කරද්දි මිස් කරගන්න එපා. හරි බලමුද අපි එහෙමනම්. හරි එතකොට ඔන්න පළවෙනි එක තියෙනවා නයිට්‍රජන් 2යි. එතකොට 14 වැඩි කිරීම 2යි. ඊට පස්සේ හයිඩ්‍රජන් 4ක් තියෙනවානේ. 4ක් නෙවෙයි සෝරි හයිඩ්‍රජන් 8ක් තියෙනවා. මේ 4 වරක් 2 8ක්නේ. එතකොට එක වැඩි කිරීම 8යි. කාබන් එකක් තියෙනවා 12යි. කාබන් එකක් තියෙනවා 12යි. ඔක්සිජන් 3ක් තියෙනවා. එතකොට 16 ඒවා 3ක්. එවනම් 14 ඒවා දෙකක් කියන්නේ 28යි. එක වැඩි කිරීම 8 කියන්නේ 8යි. 12යි 16 ඒවා 3ක් 48යි. ඒත් ඔක්කොම ටික එකතු කරපුවාම 96යි. 96යි. ඊළඟ එක ඇමෝනියම් කාබනේට් කියලා මේකට කියන්නේ. සෝඩියම් කාබනේට්. මේ වරහන ඕනේ නැහැ මෙතන. Na2CO3. Na2CO3. ඒතර වරහන බැරි වෙලා මෙතන වැදිලා තියෙන්නේ. වරහන නැති වුණාට එහෙම ගැටලුවක් නැහැ. තිබ්බා කියලා එහෙම අවුලකුත් නැහැ. ගානට ගැටලුවක් වෙන්නේ නැහැ. සෝඩියම් කාබනේට්. ලෙසාර බලන්න එකතුව හරිද කියලා. හරි. ලෙසාර විතරයි තව ඒවල තියෙන්නේ නෑ. බලන්න එකතුව හරිද කියලා පොඩ්ඩක්. හරි බලන්න ළමයි. සෝඩියම් දෙකක් තියෙනවා. එතකොට සෝඩියම් එකක් 23යි 23 ඒවා දෙකක්. ඒකට එකතු කරන්න ඕනේ කාබන් 1යි 12යි. ඊට පස්සේ ඒකට එකතු කරනවා ඔක්සිජන් 3යි 16 ඒවා 3ක්. විසිතුනේ දෙකක් 46යි 12යි 16 3ක් 48යි. ඒතර බලන්න එකතුව කීයද කියලා ළමයි. එකතුව 106යි. හරි. මොනවා ඔය විදියට තමයි මේ ගණන් හදන්නේ.
ස්ටක් වුණානේ. ඕලන්ට ඇහෙනවද මාව? පොඩ්ඩක් ඉන්න මේ ස්ටක් වුණා ප්‍රසන්ටේෂන් එක. හරි එහෙමනම් ඒ විදිහට තමයි සාපේක්ෂ අණුක ස්කන්ධ අපි ගණනය කරන්නේ. එතකොට ඔය වායේ ගණන් හදන්න එනවා. ඊට පස්සේ අපි බලමු ළමයි ඇවගඩ්‍රෝ නියතය කියන්නේ මොකක්ද කියලා. ඇවගඩ්‍රෝ නියතය. හරි. මේ ඇවගඩ්‍රෝ නියතය කියන්නේ ළමයි මෙහෙම දෙයක්. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ මේක අලුතින්ම ඕගොල්ලෝ ඉගෙන ගන්න එකක්. මේක මෙන්න මේ වාගේ දෙයක්. චුට්ටක් බලන්න මෙහෙම තියෙනවා මේ සටහනේ. ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත් කල මූලද්‍රව්‍ය කුමක් වුවත් එහි ඇත්තේ එකම පරමාණු සංඛ්‍යාවකි. එසේම ඕනෑම ද්‍රව්‍යයක සාපේක්ෂ අණුක ස්කන්ධයකට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත් කල මූලද්‍රව්‍ය කුමක් වුවත් එකම අණු සංඛ්‍යාවක් ඇත. මේ විදිහට කියනවා. මොකද්ද මේ කියන්නේ ළමයි? මේ පෞගිය කාලේ හරි ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත් කළා. දැන් අපි උදාහරණයකට ළමයි මෙහෙම ගමුකෝ. අපි ගන්නවා ඔන්න හයිඩ්‍රජන් ග්‍රෑම් එකක්. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයිනේ. ඒතර අපි ගන්නවා හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් නැත්නම් ග්‍රෑම් එකක් ගන්න. ඒතර ඔක්සිජන් උදාහරණයක් ගත්තොත් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. ඒ මොනවා ඔක්සිජන් ග්‍රෑම් 16ක්. කාබන් වලින් ගත්තොත් කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. ඒතර අපි ගන්නවා කාබන් ග්‍රෑම් 12ක්. මේ විදිහට ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගන්නවා. ඔයගොල්ලන්ට තව ඕන එකක් මේකට අපිට දාගන්න පුළුවන්. සෝඩියම් නම් ග්‍රෑම් 23ක් ගන්නවා. මේ විදිහට සල්ෆර් නම් ග්‍රෑම් 32ක් ගන්නවා. ඒ විදිහට මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගන්නවා. ඒ වගේම සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධයක් ගන්නවා ග්‍රෑම් වලින්. උදාහරණයක් විදිහට දැන් ඔක්සිජන් නම් O2 අණුවක. ඒතර ඔක්සිජන් අණුවේ අණුක ස්කන්ධය 32යි. එවන ඔක්සිජන් වලින් ගන්නවා ග්‍රෑම් 32ක්. කාබන් ඩයොක්සයිඩ් නම් කාබන් ඩයොක්සයිඩ් වල අණුක ස්කන්ධය 44යි. ඒතකොට කාබන් ඩයොක්සයිඩ් නම් ගන්නවා ග්‍රෑම් 44ක්. මේ විදිහට ඕනෑම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තත් ඒකේ තියෙන අණු ගාන නියතයක්. ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක් ගත්තොත් ඒ තුල තියෙන පරමාණු ගාන නියතයක්. ඒ වගේම ඕනෑම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තොත් ඒ තුල තියෙන අණු සංඛ්‍යාව නියතයක්. මේ සංඛ්‍යාව ළමයි මෙන්න මේක 6.0222 වැඩි කිරීම 1023. මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒතකොට අපි මේ නියත අගයට කියනවා ඇවගඩ්‍රෝ නියතය කියලා. මේක කියනවා මේව ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ඇමීඩියෝ ඇවගඩ්‍රෝට ගලු කිරීමක් ලෙස මෙම නියත සංඛ්‍යාව ඇවගඩ්‍රෝ නියත ලෙස හඳුන්වනු ලැබේ. මේ විද්‍යාඥයා තමයි ළමයි මේ නියත සංඛ්‍යාව අනාවරණය කරේ. මේ විදිහට අපි මේක නියතයක්.
මේක වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ කාබන් කියන්නේ අඟුරුන ළමයි. ඒතකොට පිරිසිදු කාබන් ග්‍රෑම් 12ක් හරියටම කිරලා ගත්තොත් ඒ ග්‍රෑම් 12 ඇතුලේ තියෙනවා කාබන් පරමාණු 6.02 වැඩි කිරීම 1023. හිතන්නකො ජලය කියලා අපි දන්නවනේ ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපි හරියට ඊටාම නිවැරදිව කිරලා ගන්නවා ජලයේ ග්‍රෑම් 18ක්. ජලයේ ග්‍රෑම් 18ක් කිරලා ගත්තාම මේ ජලයේ ග්‍රෑම් 18 ඇතුලේ තියෙනවා ජල අණු 6.02 වැඩි කිරීම 1023. එතකොට මේ නියතාගයට කියනවා ඇවගඩ්‍රෝ නියතය කියලා. මේ සංඛ්‍යාව 6.02 වැඩි කිරීම 1023යි. එතකොට මේක හොයාගත්තේ ඇමීඩියෝ ඇවගඩ්‍රෝ කියන විද්‍යාඥයා. එයාට ගරු කිරීමක් විදිහට මේ නියතාගේ ඇවගඩ්‍රෝ නියතය කියලා අපි හඳුන්වනවා. හරි. එතකොට ඇවගඩ්‍රෝ නියතය යනු කුමක්ද කියලා ඇහුවොත් ඕගොල්ලන්ට මෙන්න මේ චුට්ට කියන්න වෙනවා. මොකද්ද ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත් විට එහි පවතින පරමාණු සංඛ්‍යාව නියතයකි. එසේම ඕනෑම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත් විට එහි පවතින අණු ගානද නියතයකි. මෙම නියතාගය 0.6.02 වැඩි කිරීම 1023ක් වේ. ළමයි මේ සංඛ්‍යාව ඉතාම අතිවිශාල සංඛ්‍යාවක්. අපිට කවදාවත් මෙච්චරක් ගයින්න බෑ මේ සංඛ්‍යාව. හිතන්න මේක කොච්චරක් දුරට තියෙනවද ළමයි මේ කොච්චරක්ද මේක දිග ඇරියොත් මේ තියෙන සම්මතාකාරයේ ලියලා මේක අපි ලියන්න ඕන 6022යි තව අගට දාන්න ඕන 0.20ක් 0.20ක් දාන්න ඕන මුළු ලෝකෙම ජනගහනයත් එච්චර නැහැ. ඉතින් ඒක නිසා මේක අතිවිශාල සංඛ්‍යාවක්. නමුත් මේ පරමාණු මේවා පරමාණු අණු කියන්නේ අපේ ඇහැට පේන්නේ නැති දේවල්. මේ දේව ඉතාම කුඩයි එච්චර ප්‍රමාණයක් තියෙනවා. හරි. එතකොට මේ ඩිස්කනෙක්ට් වුණා ළමයි. පේනව නේද ස්ලයිඩ් එක? හරි. මවුලයක් කියන්නේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ දන්නවා දුසිම කියන එක. දුසිම කියන්නේ 12ක්. පොත් 12ක් ගත්තොත් අපි ඒකට කියන්නේ පොත් දුසිමක් කියලා. නේද? දැන් සමහරලාට ඔයගොල්ලන් ගෙවල් අම්මලා කියනවා අපේ ගෙදර තියෙන ওই જાති පිඟන් දුසිමක්. ඒතකොට දුසිම කියන එකෙන් අදහස් වෙන්නේ 12. ඔය පොල් එහෙම ළමයි ගන්න අය මේ පොල් ගණින කොටත් මේ වාගේ වැඩක් කරනවා. පොල් ගණිනකොට ඒගොල්ලෝ 100ක් ගණනලා එක පොලයක් පැත්තකට දානවා. ඒතකොට 100 ගොඩවල් වලින් ඒගොල්ලෝ මයින්. ඒතර මවුලේ කියන්නේත් මෙන්න මේ වාගේ එකක්. මවුලේ කියන්නේත් මෙහෙම දෙයක්. හරි? දැන් මේ තියෙන්නේ අපි කියනවා ජෝඩුවක් මේකට. නේද? අපි කියනවා සපත්තු ජෝඩුවක් තියෙනවා. මට තියෙනවා සෙරප්පු ජෝඩු 3ක්. ඒතර ජෝඩුව කියන්නේ දෙකට අපි. ඒ වාගේ. අපි දුසිම කියන්නේ ළමයි 12කට. පොත් දුසිමක් තියෙනවා. ඒ විදිහට අපි දුසිමක් කියලා කියනවා. හරි. එතකොට අපි පරමාණු මෙන්න මෙච්චරක් ගත්තොත් පරමාණු හරි නැත්නම් පොල් හරි පොත් හරි පිඟන් හරි මෙච්චරක් ගන්න. කොච්චරද පිඟන් ගන්නවා 6.02 වැඩි කිරීම 1023ක්. එතකොට පිඟන් 6.02 වැඩි කිරීම 1023ක් ගත්තොත් අපි කියනවා පිඟන් මවුලයක් කියලා. පිඟන් මවුලය. හැබැයි මුළු ලෝකෙම පිඟන් එකතු කරුවත් පිඟන් මවුලයක් හදන්න බෑ. පුළුවන් වෙයිද ළමයි? නිකන් ගානක් හදලා බලන්න. ගානක් හදලා බලන්න නිකන් මං කියනකොට. ඔයගොල්ලෝ ලියන්න ඉස්සෙල්ලා 6යි 0යි නේද? බෝඩ් එක මම මේ නැතුව මේ ලියන්නේ මවුස් එකෙන්. මේකට තව 0.20ක් දාන්න මේ මාකට. කිව්වා සර්. 0.20ක් දාලා ලෝක ජනගහණයෙන් බෙදන්න. ලෝක ජනගහණය කීයද? ලෝක ජනගහණය ළමයි මං හිතන්නේ බිලියන 7 ගාණක් තියෙනවා. බිලියන 7 ගාණක්. බිලියන 8යිම කියලා ගන්නකො.
ආය 7.0 ඕනේ නැහැ බිලියන 8යි කියලා. බිලියනයකට බිඳු කීයක් තියෙනවද? බිලියන 8යි කියන්නේ 1.1000 මිලියනේ බිලියනේ බිඳු 9යිනේ. ළමයි බිලියනේට බිඳු 9යි නේද? නැද්ද? ලෝක ජනගහනය බිලියන 8යි කියලා අපි ගමු. බිලියන 8ක් තාම නැතුව ඇති. නැත්තම් 8 එවයි කිට්ටු ගාණක් ඇත්ත. එතකොට බෙදන්න ওই ගාණ බිලියන 8න්. ඒ කියන්නේ 8.9. කපලා දාන්නකෝ අර බිඳු 20ට බිඳු 9ක්. එතකොට බිඳු 20ට බිඳු 9ක් ආයෙ ඕනේ නැහැ බිලියන 10ම කියලා ගන්නකො ළමයි. බිලියන 10යි කියලා අරගෙන අර මේ සංඛ්‍යාවේ අගට අපි බිඳු 20ක් දාගත්තනේ. බිඳු 20ෙන් බිඳු 10ක්ම කපලා දාන්නකෝ දැන්. නේද? එහෙම වුණොත් එක මිනිස්සෙකුට ඔන්න ඔය උත්තරේන පිඟන් ගන්න තියෙනවා. කොච්චරක්ද? 6 මේ 6022යි තව බිඳු 10ක් අගට එනවා. ඒතර අපේ ගෙදර එක මිනිස්සෙකුට එච්චර පිඟන් නැහැ නේද? අපේ ගෙදර නෙවෙයි. මේ ලෝකෙ මොන ගෙදරවත් එහෙම නැහැ. ලෝක ජනගහණයෙන් බෙදුවොත් එක මිනිස්සෙකුට පිඟන් ඔච්චරක් එනවා. නේද? එහෙමනම් මේ අවගඩ්‍රෝ නියතය නැත්තම් මේ මවුලය කියන එක ඊටාම විශාල සංඛ්‍යාවක්. අපි මේ මවුලෙන් ළමයි පොල් ගයින්නේ නැහැ. පිඟම්ම ඉන්නේ නැහැ. නේද? දැන් මේ සෙරප්පු නම් අපි ජෝඩුව. නේද? ඊට පස්සේ පොත් දුසිම. හැබැයි පොත් මවුලයක් ගන්න බෑ. මේ මවුලය කියන එකේ මනින්නේ අපි පරමාණු අණු හෝ ආයන පමණයි. එතකොට ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ තමයි මවුලය කියන්නේ. හැබැයි මතක තියාගන්න මවුල වලින් මනින්නේ අපි පරමාණු අණු නැත්තම් අයන විතරයි. වෙනත් දේවල් අපි මවුල වලින් මනින්නේ නැහැ. එච්චර අපිට ගන්න දෙයක් නැහැ. මවුලයක් ගන්න කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. හැබැයි පරමාණු අණු අයන ඕන තරම් තියෙනවා. මවුල ගණන් ගන්න. හරි දැන් උදාහරණයක් විදියට කාබන් පරමාණු මවුලයක් ගන්න ඕන. මේ සංඛ්‍යාව අපි කලින් ස්ලයිඩ් එකේ කතා කරන්නේ. මේ සංඛ්‍යාව අපිට ගැනලා ගන්න බෑ. අපි වෙන කිරලා ගන්න පුළුවන්. ඒතර කාබන් මවුලයක් කාබන් පරමාණු මවුලයක් ගන්න ඕන නම් අපි මොකද්ද කරන්න ඕනේ? ග්‍රෑම් 12ක් කිරලා ගන්න. නේ? එතකොට බලන්න කලින් ස්ලයිඩ් එකේ අපි කතා කරන්නේ. මේ තියෙන්නේ. කාබන් ග්‍රෑම් 12ක කාබන් පරමාණු මෙච්චරක් තියෙනවා. මේ ප්‍රමාණයකට තමයි අපි මවුලයක් කියන්නේ. එහෙමනම් අපි කාබන් මවුලයක් ගන්න ඕන නම් අපිට කෙලින්ම කිරලා ග්‍රෑම් 12ක් ගන්න පුළුවන්. එහෙම ගත්තොත් කාබන් මවුලයක්. හයිඩ්‍රජන් මවුලයක් ගන්න ඕන නම් ග්‍රෑම් 1යි ගන්න ඕන. හයිඩ්‍රජන් වායුව ග්‍රෑම් 1ක් ගත්තොත් ඒක ඇතුලේ හයිඩ්‍රජන් පරමාණු මවුලයක් තියෙනවා. ජලාණු මවුලයක් ගන්න ඕන. ජලයේ ග්‍රෑම් 18ක් ගන්න ඕන කියලා. එතකොට ජලයේ ග්‍රෑම් 18ක් කිරලා ගත්තාම ඒක ඇතුලේ තියෙනවා ජල අණු මවුලයක්. ජල අණු මවුලයක් තියෙනවා. හරි. එහෙමනම් මවුලය කියලා කියන්නේ අන්තර්ජාතික ඒකක ක්‍රමයේ ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම සඳහා භාවිතා කරන ඒකකය. ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම සඳහා භාවිතා කරන ඒකකය. එතකොට අපි මවුල වලින් මනින්නේ පරමාණු අණු හෝ අයන පමණයි. ඒතර මවුලේ අර්ථ දක්වන්නේ කොහොමද බලන්න. C12 සමස්ථානිකයේ මේ අර්ථ දැක්වීම වැදගත් ළමයි. මේ වහනවා ව්‍යුහගත රචනා ප්‍රශ්නවල. හරි. C12 සමස්ථානිකයේ හරියටම කිරාගත් ග්‍රෑම් 12ක් තුල අඩංගු වන පරමාණු සංඛ්‍යාවට සමාන බලන්න මුල ඉඳන් හිමින් හිමින් C12 සමස්ථානිකයේ හරියටම කිරාගත් ග්‍රෑම් 12ක් තුල අඩංගු. කාබන් වලින් අපි ග්‍රෑම් 12ක් කිරලා ගන්නවා. එතකොට මේ කාබන් ග්‍රෑම් 12 තුල අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යයක මූලික තැනුම් ඒකක. ඒ කියන්නේ පරමාණු අණු අයන ප්‍රමාණයක් අඩංගු පදාර්ථ ප්‍රමාණය එකී ද්‍රව්‍යයේ මවුලයක් ලෙස හැඳින්වේ. නේද? එතකොට අපි දන්නවා C12 සමස්ථානිකයේ ග්‍රෑම් 12ක තියෙන්නේ මවුල එකක්. නැත්නම් 6.02 වැඩි කිරීම 10/3. එතකොට ඒ ප්‍රමාණයක් ගත්තොත් අපි ඕනෑම ද්‍රව්‍යයකින් ඒකට අපි කියනවා මවුලයක් කියලා. ඒතර අපිට සරලව කෙටියෙන් මෙහෙම කියන්නත් පුළුවන් මවුලය anu කුමක්ද කියලා ඇහුවොත් ඕනෑම පදාර්ථයකින් ඕනෑම ද්‍රව්‍යයක මූලික අංශු
වරහන් ඇතුළේ ඕන නම් ලියනවා පරමාණු අණු හෝ අයන. 6.0.2 වැඩි කිරීම 1023ක් මවුලයක් ලෙස හැඳින්වෙනවා. ඒතර මවුලය ඉතාම විශාල සංඛ්‍යාවක් මවුලෙන් මයින්නේ අපි පරමාණු අණු අයන පමණයි. වෙන ඒවල් මවුලෙන් මයින්න බෑ. හරි? ඔව්. එතකොට අපි මේකත් කතා කරා ළමයි. අපි කිව්ව බලන්න මේ මවුලය කියන එක අපිට ගණනලා ගන්න බෑ. නේද? මවුලයකට අයත් ඒකක සංඛ්‍යාව ඉතා විශාල බැවින් ගණන් කිරීම මගින් මවුලයක් වෙන් කළ නොහැක. එබැවින් මවුලය මැනීම සඳහා වෙනත් ක්‍රම භාවිතා කරනු ලැබේ. කොහොමද කරන්නේ? මූලද්‍රව්‍යයක පරමාණු මවුලයක් ගැනීමට අවශ්‍ය වූ විට එහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් කිරා ගන්නු ලැබේ. එවනම් උදාහරණයක් තියෙනවා. සෝඩියම් මවුලයක් ඕන නම් ඔයගොල්ලන්ට මොකද්ද කරන්න තියෙන්නේ? සෝඩියම් පරමාණු ගැන ඉන්න ඕනේ නැහැ. සෝඩියම් ග්‍රෑම් 23ක් ගන්න. ඒතර සෝඩියම් ග්‍රෑම් 23ක් ගත්තාම එතන සෝඩියම් මවුලයක් තියෙනවා. ඊට පස්සේ කියනවා සංයෝගයක අණු මවුලයක් ගැනීමට නම් එහි සාපේක්ෂ අණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් කිරා ගන්නවා. අපිට ඕන ග්ලූකෝස් මවුලයක්. එවනම් ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි. එවනම් අපි ග්ලූකෝස් මවුලයක් ඕන නම් ග්‍රෑම් 180ක් කිරලා ගන්න. ඒ විදිහටයි මවුලය වෙන් කරගන්නේ. මොකද මේ මවුලය කියන්නේ අතිවිශාල සංඛ්‍යාවක් නිසා. හරි. මෞලික ස්කන්ධය. අපි ගානක් හදලා මින්මුද ළමයි. නිකන් එක දිගට අහගෙන ඉඳලා ඉන්න බලන්න අපි අච්චු පොතේ තියෙන ගානක් හදමු මවුලයක්. මවුල නෙමෙයි මේ සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන එක. නැත්තම් ඔයගොල්ලන්ට එපා වෙනවා. අපි පොතේ ලියලා හදන්න මේක ළමයි. මේක මං ස්ලයිඩ් එකක් නෑ ඔයගොල්ලන්ට. ඒ කියන්නේ මං දැන් ඔයගොල්ලන්ට මේ වැඩේ පාඩම කම්මැලි වෙයි කියලා මම මේක මේ හදන්න දෙන්නේ චුට්ටක්. අපි කීපයක් කැල්සියම් කාබනේට් අපි හොයමු සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ. සෝරි සාපේක්ෂ අණුක ස්කන්ධේ. මේ පල්ලෙහා තියෙන්නේ
කීපයක් අපි හදමු මේකේ. හදන්න ඉස්සෙල්ලාම කැල්සියම් කාබනේට් එක මම ඊර ගහන එක. ඊට පස්සේ හදන්න ඇමෝනියම් කාබනේට් අපි ඉස්සෙල්ලා බැලුවානේ. කොපර් සල්ෆේට් හදන්න. මේ දෙක හදන්නකො. හදලා උත්තරයක් එවන්න මට. ලෙසාර මට කියන්නකෝ කැල්සියම් කාබනේට් කීයද කියලා උත්තරේ. මැසේජ් එකක් දාන්න. හරි ඉක්මනට හදමු. CI. ඔව්. කැල්සියම් කාබනේට් CI බලන්න ළමයි C එනවද කියලා. සාපේක්ෂ අණුක ස්කන්ධය. කැල්සියම් එකයි තියෙන්නේ. ඒතකොට කැල්සියම් එකක් 40යි. එවනම් අපි මේ 40ට එකතු කරන්න ඕනේ කාබන් එකක් 12යි කාබන් එකක් සහ ඔක්සිජන් 3යි. ඔක්සිජන් 3ක් කියන්නේ මේකට එකතු කරන්න ඕනේ වරහනක් දාලා 16ව 3. 16 වැඩි කිරීම 3. ඔය විදියට. එතකොට 40ට එකතු කරා 12ක් 52යි 16ව 3ක් කියන්නේ 48යි. 52යි 48යි 100යි. ඊට පස්සේ කොපර් සල්ෆේට් හොයන්න. කොපර් සල්ෆේට් හොයන්න. CuSO4 hari එක්කෙනෙක් උත්තරේ වුණා. මේ ඊළඟට අපිට කතා කරන්න තියෙන ගණන් ටික හරි වැදගත් ළමයි. ඕගොල්ලන්ට මේ දිගටම එනවා ඊට පස්සේ මෞලික ස්කන්ධය සහ මෞල සංඛ්‍යා ගණනය කරන්න. අභිෂේක් චමෙත් උත්තර දෙකක් ඇවිල්ලා තියෙන්නේ දෙන්නට. මං හැදුවේ නෑ තාම. එතකොට දෙන්නයින් කාගේ හරි උත්තරයක් වැරදි චුට්ටක් දෙන්නම් බලන්න. ඊළඟට අපිට හදන්න තියෙන ගණන් 11 පන්තියේදී
ඒ වාගේ දිගටම එනවා මේ ඒකින්ද මම මේ චුට්ටක් වෙලාව අරගත්තේ ඔයගොල්ලන්ට කොපර් සල්ෆේට් එතකොට කොපර් බලන්න ළමයි කොපර් දීලා නැහැ මෙතන නේද කොපර් සල්ෆේට් වල කොපර් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දීලා නැහැ පොතේ තියෙනවද ඔව් සර් පොතේ පොතේ කීයද කොපර් තියෙන්නේ 63.5යි 63.5යි ඒක 63 කියලා ගත්තත් කමක් නැහැ ළමයි 63.5යි කියලාම ගන්නකො අවුලන්නේ කොපර් 63.5යි එහෙමනම් ඉතින් සංඛ්‍යා 3යි එකතු කරන්න තියෙන්නේ 63.5යි ඉස්සෙල්ලාම ඒකට එකතු කරනවා සල්ප 32යි ඒකට එකතු කරනවා ඔක්සිජන් කීයක්ද 4ක්. එතකොට 16 4ක් කියන්නේ 48යි 16 නෑ 64යි නේද 64යි නේද සර් 64යි එතකොට 74යි 32යි 64යි 96යි 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 63.5යි 99.5යි 159.5යි එහෙම දාවේ දශම පහ ගත්ත නැහැ. එහෙම නෑ 159යි නැත්නම් 159.5යි. හරි. right එහෙනම් දැන් අපි ආයේ බලමු අපේ පාඩම මේක මං ලබන සතියේත් මවුල ගණන් ටිකක් හදනවා ඒකින්දා මේ අපිට ඊළඟට තියෙන්නේ මෞලික ස්කන්ධය කියන කොටස දැන් අපි ඉගෙන ගත්තා මොකද්ද මෞලයක් කියන්නේ කියලා මෞලයක් කියන්නේ ඕනෑම ද්‍රව්‍යයක මූලික ඒකක ඒ කියන්නේ අණු අයන පරමාණු 6.02 වැඩි කිරීම 10.3ක ප්‍රමාණයකට අපි කියනවා මෞලයක් කියලා. ඒතකොට මෞලික ස්කන්ධය කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක මෞල එකක ස්කන්ධය. ඒකට කියනවා මෞලික ස්කන්ධයක් කියලා. මේවා ළමයි ඔක්කොම එකට සම්බන්ධයි. එකම ටිකක් අපිට මේ වටේ කරකවන්න එකම තැන. දැන් කාබන් පරමාණු මෞලයක් ගත්තාම ඒ කාබන් පරමාණු මෞලයේ ස්කන්ධය තමයි කාබන් වල මෞලික ස්කන්ධය කියලා කියන්නේ. අපි මුලින්ම ඉගෙන ගත්තා ළමයි අවගඩ්‍රෝ නියතය. අවගඩ්‍රෝ නියතයෙන් කියනවා ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තොත් එතන ඉන්නවා පරමාණු 6.02 වැඩි කිරීම 10.3ක් කියලා. අවගඩ්‍රෝ නියතෙන් කියනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මෞලය කියලා එකක්. මෞලයේදී අපි ඉගෙන ගත්තා මේ යම් ද්‍රව්‍යයක මූලික අංශු 6.02 වැඩි කිරීම 10.3ක් කියන්නේ මෞල එකක්. නේද? දැන් කාබන් පරමාණු 6.02 වැඩි කිරීම 10.3ක් ගත්තොත් එතන කාබන් පරමාණු මෞල එකක් තියෙනවා. එහෙමනම් අන්නේ කාබන් පරමාණු මෞල එකේ ස්කන්ධයට කියනවා අපි මෞලික ස්කන්ධය කියලා. බලන්න මේක එක රවුමක් කැරකිලා තියෙනවා.
එකම තැන අපි වටේ කරකවලා තියෙන්නේ. මං කියන එක ඕගොල්ලන්ට පැහැදිලිද? මේ වටේ කරකවලා කියලා මං කියන්නේ. මේ කරුණු තුනම එකට සම්බන්ධයි ළමයි. ඒකයි මම වටේ කරකවලා කිව්වේ. අපි යම් බෝඩ් එකට. හරි. මේ දැන් මුලින්ම කතා කරා ඇවගඩ්‍රෝ නියතය. ඇවගඩ්‍රෝ නියතයෙන් කියනවා මූලද්‍රව්‍යයක सापेक्ष परमाणुक स्कंदයක් ග්‍රෑම් වලින් ගන්නවා. ගත්තොත් ඒකේ තියනවලු. දැන් මම උදාහරණ ගන්නවා කාබන් ග්‍රෑම් 12. ඒකේ තියනවලු පරමාණු 6.0.2 වැඩි කිරීම 1023. ඔන්න පළවෙනි කාරණය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මවුලය ගැන. මවුලය කියන්නේ මොකද්ද? අමුවෙන්ම වෙන මොකුත් ඕනේ ඕනෑම මූලිකාංශු නේද? මූලිකාංශු මොනවද මූලිකාංශු කියන්නේ? පරමාණු නැත්නම් අණු නැත්නම් අයන. 6.0.2 වැඩි කිරීම 1023 අපි කියනවා මවුලයක් කියලා. හරි? මේක තමයි මවුලය කියලා කියන්නේ. පරමාණු අණු අයන මෙච්චරයි. ඊට පස්සේ ළමයි මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? මේ මෞල එකක ස්කන්ධය. මේ මෞල එකක් තියෙන. එතකොට මෙයාගේ ස්කන්ධය තමයි මෞලික ස්කන්ධය කියන්නේ. ආය මුලට ඇවිල්ලා. නේද? එහෙමනම් මේ මෞලික ස්කන්ධය දැන් අපි කාබන් වලින් ගත්තොත් ග්‍රෑම් 12යි. නේද? එතකොට අපි මුලින්ම කතා කරා ඕන ඇවගඩ්‍රෝ නියතය. ඇවගඩ්‍රෝ නියතයේදී කියනවා ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම එතන තියෙනවා පරමාණු මෙන්න මෙච්චරක්. ඇවගඩ්‍රෝ නියතයක්. මේ ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රමාණයට කියනවා මෞලයක් කියලා. ඊට පස්සේ මේ මෞල එකක ස්කන්ධයට අපි කියනවා මෞලික ස්කන්ධය කියලා. එහෙමනම් මෞලික ස්කන්ධය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ළමයි. මූලද්‍රව්‍යයක නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයටම කියන එකක් තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. හැබැයි එක වෙනසක් තියෙනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැහැ. දැන් කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. හැබැයි මෞලික ස්කන්ධය කියපුවාම නිකම්ම 12 ලියන්න බෑ. මෞලික ස්කන්ධය කියන්නේ මෞල එකක ස්කන්ධයට. ඒතර මෞලික ස්කන්ධයට ළමයි ඒකක තියෙනවා. කාබන් වල මෞලික ස්කන්ධය කියන්නේ 12ම තමයි. හැබැයි නිකම්ම 12 ලියන්නේ 12යි මෞලයට ග්‍රෑම්. GMOL ඍණ. මෙන්න මේක ඕනේ. ඒකක නැතුව ඔයගොල්ලෝ 12 විතරක් ලිව්වොත් ඒක ළමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වෙනවා. එවනම් අනිවාර්යයෙන් මෞලික ස්කන්ධයට ඒකක ඕනේ. මේක මෞලික ස්කන්ධය. ඒකට ඒකක අනිවාර්යෙන් අවශ්‍යයි. හරි. දැන් අපිට ගත්තොත් මෙහෙමයි දැන්. මේ අපි කතා කරේ මේ මූලද්‍රව්‍යයක් සම්බන්ධයෙන්. හරි ඊට පස්සේ අපි ගත්තොත් සංයෝගයක් සම්බන්ධෙනුත් මේකම තමයි.
සංයෝග මවුලයක් කියලා කියන්නේ. දැන් අපි උදාහරණයකට ගන්නවා ජලය. අපි ගන්නවා ජලය H2O. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. එතකොට ජලය ග්‍රෑම් 18ක් ගත්තොත් ජලයෙන් අපි ගන්නවා ග්‍රෑම් 18ක්. ජලය ග්‍රෑම් 18ක් ගත්තොත් මේ ග්‍රෑම් 18 ඇතුලේ තියෙනවා ජල අණු H2O අණු තියෙනවා ළමයි 6.02.2 වැඩි කිරීම 10.23. තව විදියකින් කියනවා නම් ජල අණු කොච්චරක් තියෙනවද? මවුලයක් තියෙනවා. ඊට පස්සේ අපි මේ ජල අණු මවුලයේ ස්කන්ධය මේ ජල අණු මවුලයක ස්කන්ධයට කියනවා ජල අණු මවුලයක ස්කන්ධයට කියනවා මොකද්ද? මෞලික ස්කන්ධය කියලා. ජල අණු මවුලයක ස්කන්ධයට කියනවා මෞලික ස්කන්ධය කියලා. ඒතර මෞලික ස්කන්ධය කියන්නේ මොකක්ද? ජලය නම් 18යි ග්‍රෑම්. ජල අණු මවුලයක ස්කන්ධය ග්‍රෑම් 18යි. හැබැයි මේක කොහොමද කියන්න ඕන අපි? 18යි GMOL ඍණේ. ඒතර අනිවාර්යෙන් මෞලික ස්කන්ධයට ළමයි ඒකක තියෙනවා. මෞලික ස්කන්ධයේ ඒකක තමයි මවුලයට ග්‍රෑම්. හරි. එහෙමනම් ওই විදිහට මේ මෞලික ස්කන්ධය කියලා කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයම තමයි. මූලද්‍රව්‍යයක නම් සංයෝගයක නම් සාපේක්ෂ අණුක ස්කන්ධයම තමයි. හැබැයි මෞලික ස්කන්ධය අපි ලියද්දී ඒකකත් සමග ලියන්න ඕන. ඒකකයේ ලියන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. ඒකකයේ ලිව්වේ නැත්නම් ඒ මෞලික ස්කන්ධය නෙවෙයි ඒ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය වෙනවා. හරි. බලන්නකො ඔන්න. right. මෞලික ස්කන්ධය anu ඕනෑම ද්‍රව්‍යයක මවුලයක ස්කන්ධයයි. ඕනෑම ද්‍රව්‍යයක මවුල එකක ස්කන්ධයට අපි කියනවා මෞලික ස්කන්ධය කියලා. හරි. ඊට පස්සේ මෞලික ස්කන්ධයේ ඒකක මවුලයට ග්‍රෑම් GMOL ඍණයක නැත්නම් මවුලයට කිලෝග්‍රෑම් වලුත් කියනවා. ඒ ඒකක දෙකම පාවිච්චි කරන්න පුළුවන්. මවුලයට ග්‍රෑම් හෝ මවුලයට කිලෝග්‍රෑම්. හරි. දැන් මේකේ උදාහරණ දෙකක් දීලා තියෙනවා. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. එහෙමනම් සෝඩියම් වල මෞලික ස්කන්ධය කියලා ඇහුවොත් මවුලයට ග්‍රෑම් 23යි. ඒ විදිහටම කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. ඒතර කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය කියලා ඇහුවොත් මවුලයට ග්‍රෑම් 44යි. ඕක තමයි වෙනස. හරි. මෞලික ස්කන්ධය ගණනය කිරීම. දැන් ළමයි එතකොට මෞලික ස්කන්ධය අපිට හොයන්න ඕන නම් දැන් කැල්සියම් කාබනේට් වල ඔන්න මෞලික ස්කන්ධය හොයන්න යන්නේ. කොහොමද හොයන්නේ? එක දෙයයි කරන්න තියෙන්නේ. මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයලා ඒකකයේ තියෙනවා මවුලයට ග්‍රෑම් කියලා. නේද? එහෙමනම් ඔන්න උදාහරණේ දැන් අපි කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය හොයන්න යනවා. එතකොට ඔන්න කැල්සියම් 1යි 40යි කාබන් 1යි 12යි ඔක්සිජන් 3ක් තියෙනවා. ඒතකොට 16 වැඩි කරා 3. නේද? එහෙමනම් අපිට එකතු වෙනවා මේ විදියට 100ක්. හැබැයි මෙහෙම 100 ලිව්වොත් මේ ලියන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒතර මෞලික ස්කන්ධය ලියන්න නම් මේකට දානවා ඒකකයක් මවුලයට ග්‍රෑම් 100යි කියලා. එතකොට මේ ලියලා තියෙන්නේ මෞලික ස්කන්ධ. හරි? මේ විදිහට තමයි මෞලික ස්කන්ධ ගණනය කරන්නේ. right. එහෙමනම් අපි හොයමු මෙයාගේ මෞලික ස්කන්ධය. හරි. හොයලා එවන්න මට උත්තරේ මෞලික ස්කන්ධය.
පබසර මේ ඒකකයේ දාන්න ඕනේ. උත්තර 3ක් තියෙනවා ඇවිල්ලා දැන්. ඒ කියන්නේ මොනවා හරි ගැටලුවක් තියෙනවා. සර් මේ මම උත්තරේ ටයිප් කරද්දි සර් වැරදුනා. ඔව්. right එහෙමනම් බලන්න මේමයි කැල්සියම් බයිකාබනේට් මේ ළමයි. එතකොට කැල්සියම් 1යි හයිඩ්‍රජන් මේ වරහන අපි කිව්වා දාලා තියෙන්නේ වරහණෙන් එළිය දෙකක් තියෙනවා කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. ඒතර එක වැඩි කිරීම 2 ඒකට එකතු කරනවා කාබනුත් 2යි 12 වැඩි කිරීම 2 ඔක්සිජන් එතකොට මෙතන 3යි කියන්නේ ළමයි. ඒ වගේව දෙකක් තියෙනවනේ. එතකොට ඔක්සිජන් 6යි ඔක්කොම 16 6යි. නේද? එහෙමනම් ඊළඟ පියවර 40යි 2යි 24යි 16 6ක් කියන්නේ 96යි. ඒතර ඔක්කොම ටික එකතු කරපුවාම 162ක් එනවා. 162යි මවුලයට ග්‍රෑම්. right. ඒකත් වෙන ටක් ගන්න. ඇලුමිනියම් සල්ෆේට් මෞලික ස්කන්ධය දැන් අපි හොයන්නේ. ඒතර මෞලික ස්කන්ධය හොයන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා. හොයලා ඒකකයේ තියෙනවා මවුලයට ග්‍රෑම් කියලා. ඔයගොල්ලන්ට ඉරිදරයට පුළුවන් ද ළමයි 8ට විතර? රෑද සර්? ඔව්. ඒ සර් 9:00ට කලින් පුළුවන්. 9:00ට වෙනකන් තියෙනවා. සර් 6ට විතර එනවා. මොකද්ද? එනයි සර් 6ට විතර කරමු. ඉරිදා 6ට. 6ට බෑ. මේ වෙන පන්ති තියෙනවා ගණන් පන්ති. ඉරිදා සෙනසුරාදා 8:00ට පුළුවන්ද රෑ? බෑ සර්. ඒ සර් සඳුදා කොහොමද? පුළුවන් සර්. උදේම? උදේ බෑ සර් රෑ පුළුවන් සමු. අනේ බෑ රෑට පේපර් ක්ලාස් එකක් තියෙනවා. උදේ 6ට? සර් 6ට නම් බෑ මේ 10 12 අතර පුළුවන්. 10 12 අනිත් අයට මොකෝ? බැරි අය ඉන්නවද? සර් ඉස්කෝලේ තියෙනවනේ. ඉස්කෝලේ තියෙනවනේ. අඟහරුවාදා වෙලාවක් නැද්ද? ගාරුවාද සර් හවස පුළුවන්. බෑ සර් අඟහරුවාදා රෑ? පුළුවන් සර්. බෑ සර් ඒ මොනොත් ඉතින් අපිට බදාදායි බ්‍රහස්පතින්දා තමයි තියෙන්නේ. හරි අපි බලමු. ඇලුමිනියම් සල්ෆේට් මෞලික ස්කන්ධය කොහොමද හොයන්නේ කියලා. ඔන්න ඇලුමිනියම් සල්ෆේට් ඇලුමිනියම් 2යි. එතකොට 27 වැඩි කිරීම 2යි. විසිහත වැඩි කිරීම 2යි. ඊට පස්සේ සල්ප 32 සල්ප 3ක් තියෙනවා මෙතන. වරහණෙන් එළිය 3 තියෙනවා. ඒතර සල්ප 3යි කියන්නේ 32 ඒවා 3යි.
ඔක්සිජන් තියෙනවා 12ක්. 4 3 12යි. එතකොට ඊළඟ පියවර 27 2ක් 54යි 32 3ක් 96යි 16 12ක් 192යි ඔක්කොම එකතු කරපුවාම 342යි. හරි නේද? මවුලයට ග්‍රෑම්. හරි. right. දෙකයි. මවුල ප්‍රමාණය සෙවීම. අපි ළමයි මේක අනිත් දවසේම හොයමු මේ මවුල සංඛ්‍යා. මේකේ ගණන් හදන්න තියෙනවා. දැන් මං අද මේ කරපු පාඩම වීඩියෝ එක දාන්නම්. මේක ආයෙසරයක් බලන්න ළමයි. මොකද මේක අපි ඉක්මනින් දැන් කරානේ නෝට් ලියන්න නැතුව. මම මේකේ ඕගොල්ලන්ට මේ නෝට් එක print කරලා දෙන්නම්. ලබන සතියේ කලින්. එතකොට දැන් වෙන දවසක් අපිට දාගන්න විදියක් නැහැ. දැන් එක එක්කෙනාට එක එක වෙලාවල් බැරි නිසා සර් සෙන්සුරාදා ටිකක් කලින් මේ බදාදා හිටපුවාම කලින් පටන් අරගත්තා. බෑ මේ ලයිට් නැතුව ලයිට් නැහැ. ලයිට් කපනවා කියලා අපි ඉන්න හරියට සෙන්සුරාදා දවල් ලයිට් කපනවා කියලා දාලා තිබ්බ මැසේජ් එකක්. නෑ සර් බදාදා බාපින්ද කලින් පටන් ගත්තොත් ටිකක් ඒ දවස් දෙකට හරි හැබැයි ඒක පුළුවන් හැබැයි. ඒක මේ කවුද මේ ඉමේෂ් නදුලා ඉමේෂුයි නේද මේ 8:00 කිව්වේ? ඔව්ද? 8:00 කලින් බැයිද? 8ට තමයි පුළුවන්. 8ට ඉමේෂ් නැද්ද? නිදිත් දන්නෙත් නැහැ. ඉමේෂ් 8ට පුළුවන්ද? ඉමේෂ් ඉන්නවා මිනිහා නිදි වගේ. ඉමේෂ් නිදි නෑනේ. හරි 8:30. ඉතින් එතකොට මොකද කරන්නේ? හරි මොකක් හරි බලමුකෝ ළමයි. අපි පොයේ දවසක්වත් අල්ලලා එහෙම වුණොත් දාගමු. දැන් මෙහෙමයි දැන් මේ කොහොම හරි ඔයගොල්ලෝ මේ පාඩම තව සැරයක් බලන්න. මම නෝට් එක ඕගොල්ලන්ට ලැබෙන්න සලස්සන්නම්. හෙට එන්න එපා හැබැයි නෝට් ගෙනියන්න. මේ නෝට් එක ගහලා මම මැසේජ් එකක් දාන්නම්. එතකොට ගෙනියන්න එන්න. මවුල ප්‍රමාණය ගණනය කරන එක අපි ලබන සතියේ කරමු. මොකද මේ මවුල ප්‍රමාණය හදන්න අපි හොඳට පුරුදු වෙන්න ඕන ළමයි. මේක 10 11 පන්ති දෙකේම තියෙනවා මේ මවුල ප්‍රමාණය හොයන එක හරි වැදගත්. හරි. ඒක නිසා අපි ඒක අනිත් දවසට කරමු. මේ එතකොට ලබන සතියේ අපි බන්ධන පාඩමත් කතා කරනවා. එතකොට ලබන සතියේ දවස් දෙකකින් අපිට මේ පාඩම බන්ධන එකත් ඉවර කරන්න පුළුවන්. වෙයි ගොඩක් වෙලාවට. හරි. එවනම් මේ පාඩම් වීඩියෝ එක දාන්නම් ආයෙසරයක් බලන්න හැමෝම. ගැටලු තියෙන තැන් මොනවා හරි තියෙනවා නම් අවුලක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න මේක මේ කොටස තේරුම් නැහැ කියලා. එතකොට ආයෙසරයක් අපි අනිත් දවසලත් පොඩ්ඩක් කතා කරමු. හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි අනිත් දවසේ හම්බෙමු.